සාදු. දෙදහස් 20 වසරේ 9 වෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප හැම දිනාටම දායාද වෙලා තියෙනවා. ඒ දායාද වූ ධර්මය අපට හැකි පමණින් තම නැන පමණින් තේරුම් ගැනීම තමයි, හැදෑරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මමත් හදාරමින් ඉගෙන ගනිමින් පින්නතුන්ටත් කියා දෙමින් තියෙනවා. අපි මේ කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ එකපාර පිළිගන්නේ ඇයි අවවාදානුශාසනා නොකලසේක. අපිත් පින්නතුනේ සමහර වෙලාවට සම්ප්‍රදායට බණ කියනවා, චාරිත්‍රයට බණ කියනවා, පොතේ තියෙන නිසා බණ කියනවා, බණ කියන්න ආරාධනා කළ නිසා බණ කියනවා, බණ කියන්න ඕන නිසා බණ කියනවා. එහෙම නේද? බණ කියන අපේ ජීවිත ගෙවිලා තියෙන්නේ එහෙම. හැම ආම්දුරු කෙනෙක්ගෙම දේශකයෙක්ගෙම ජීවිතවල ඔය චාරිත්‍ර ධර්මවලට කියවෙනවා. ඉතින් අපිට සත්‍ය තෝරගන්න ඕන නම් අපි හැමතිස්සෙම කරන්න ඕන කාරණයක් තමයි හොඳ සිහිනුවණින් කටයුතු හොඳට ධර්මය අහන්න ඕන. බුදුදහම විතරයි විමසන්න එපා, තර්ක කරන්න එපා කියලා මේ නීති පනවල නැති ධර්මය. අනිත් ඔක්කොම ඒ කියමනට, ඒ දේශනාවට ඉහලින් ආයි වචනයක් කතා කරන්න තහනම්. තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ පින්නතුනේ ධර්ම ගෞරවයෙන් විරුද්ධව දකින්න උනත් පුළුවන්. දෙයක් හරියට අවබෝධ කරගන්නට නම් ඒක දෙස අපි විරුද්ධවත් බැලිය යුතුමයි. මධ්‍යස්ථවත් බැලිය යුතුමයි. ඒ වගේම පාක්ෂිකවත් බැලිය යුතුමයි. ඒ සියල්ලකින්ම තොරවත් පැත්තකට වෙලා මේක දිහා බලන්න ඕන. අන්න එවිට තමයි පින්නතුනි බොහොම ලස්සනට ඒක බලන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන් චෛත්‍යයක්. දැන් අපි චෛත්‍යයක් එක පැත්තක ඉඳන් බලන්නේ නැහැ නේ. වටේම කැරකිලා තමයි ඒක දිහා බලන්නේ. මම හිතන්නේ ඒ ආදර්ශය ලැබෙන්න තමයි පින්නතුනි බුදුදහමේ අපිට මේ චෛත්‍ය ලැබෙන්නේ. මේක වටේම කැරකෙන්න ඕන. කැරකිලා බලන්න ඕන. එහෙමනම් අපි කාරණයක් දෙසත් එක කෝණයකින්, එක ආකාරයකින් බලන්නේ නැතුව වටේට කැරකිලා බලන්න ඕන. Tamanට අවබෝධ වෙන අදහසක්, ධර්ම කරුණක් දිහාත් එහෙමයි. ඒකට කියනවා හාත්පස. හැම පැත්තෙම බලනවා. හැම පැත්තෙම පිරිසිදු කරගන්න ඕන. මෙන්න මේ විදර්ශනාව තියෙන කෙනෙක් තමයි පින්නතුනේ ඒකාන්ත වශයෙන්ම ජීවිතේ ජය ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. ධර්මයේ ඇසුවට වැඩක් නැහැ පින්නතුනේ. අනිවාර්යයෙන්ම ධර්මයේ විමසන්න ඕන, නුවණින් විමසන්න ඕන. නුවණින් විමසන කෙනෙක්මයි ධර්ම අවබෝධය කරන්නේ. විමසන් නැති කෙනෙකුට කිසිදු අධිගමයක් මේ ශාසනය ලබන්න බෑ. පැහැදිලිනේ? එහෙමනම් ධර්ම කරුණක් ඕන විමසන කෙනෙකුටයි, සොයන කෙනෙකුටයි. අනේ මම මේ දුකෙන් අත මිදෙන්නේ කොහොමද? නිවන් දකින්නේ කොහොමද කියලා හැම තිස්සෙම විමසීමෙන් ඉන්න කෙනෙකුට, ගොඩ වෙන්න බලාගෙන ඉන්න කෙනෙකුට තමයි මේ ධර්මයේ වැදගත්. බුද්ධ ධර්මයේ කියලා බුදුහාමුදුරුවෝ වෙනම ආගමක් හැදුවේ නැහැ.
මේකට කිව්වට කමක් නැහැ ස්වභාව ධර්මය. එහෙම නැත්නම් විශ්ව ධර්මය, සත්‍ය ධර්මය කියලා කිව්වට කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ උන්වහන්සේ උපතින්ම මහා අධිරාජ්‍යගේ පුතා වෙච්ච නිසාම ඒ උත්තමයාට උවමනා කරන්නේ සත්‍ය ලෝකයට හෙළි කරන්න මිසක් රිලිජන් එකක් හදන්න, ආගමක් හදන්න, සොසයිටි එකක් හදන්න, ඇසෝසියේෂන් එකක් හදන්න අවශ්‍ය කරන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේට උවමනා වෙච්ච පරම පිවිතුරු අවශ්‍යතාවය තමයි මේ ලෝකෙට ඇත්ත එලි කර ගන්න ඕන කියන එක. මොකද්ද ඇත්ත කියන්නේ කියලා. මේ ලෝකේ ඇත්තවල එක එක විදියට තියෙනවා පිළිතුර. එකක් තමයි මේ පුජ්‍යල සත්‍ය. ඒකත් ඇත්තක්. Tamanට ප්‍රත්‍යක්ෂ වෙන විදියට තමන් වැඩ කරන පුජ්‍යල සත්‍ය. තව එකක් තියෙනවා පිළිතුර සම්මුති සත්‍ය. සම්මුතියෙන් ලෝකේ පනවා ගත්ත නිසා ඊට අනුකූල නම් ඒකට කියනවා සම්මුති සත්‍ය. ඔය දෙකෙන්ම පින්නතුනේ මේ ලෝකේ තියෙන පරමාර්ථ සත්‍ය අවදි වෙන්නේ නැහැ. සම්මුති සත්‍යයෙන් අවදි වෙන්නේත් නැහැ. පුජ්‍යල සත්‍යයෙන් අවබෝධ වෙන්නේත් නැහැ. එහෙමනම් අපි ධර්මයේ දෙස බැලිය යුත්තේ පුජ්‍යල සත්‍යයකින්වත් සම්මුති සත්‍යයකින්වත් නොවේ. දැන් මේ අපි භාවිතා කරන මේ වචන වලින් අපිට ඇතිවන තේරුම් පිළිතුනේ අදාළ වෙන්නේ සම්මුති සත්‍යයට. මේ වචනේ තේරුම මෙන්න මෙයයි කියලා සම්මුතියක් අපි දීලා තියෙනව නේද? ඔක්කොම එකතු වෙලා. මේක ආයන්න, මේක ආයන්න, ඇයන්න කියලා සම්මුතියක් දීලා තියෙනවා. අම්මා කියන ධ්වනිය මෙයයි. තාත්තා කියන ධ්වනිය මෙයයි. ඒ ධ්වනියෙන් අවදි වෙන චිත්‍ර රූපයක් තියෙනවා. එහෙමනම් ඒ අවදි වීම සිදු වෙන්නේ පරමාර්ථ සත්‍යයකට අනුවත් මේකත් සම්මුති සත්‍යයට අනුවයි. ඊළඟට පුජ්‍යල සත්‍ය තමන්ට වැටහෙන පරිදි, මට වැටහෙන පරිදි කියන තැනින් ප්‍රකාශ කරනවා. මට දැනෙන විදිය, මට හැඟෙන විදිය කියලා කියනවා. එහෙමනම් මෙන්න මේ සම්මුති සත්‍ය පදනම් වෙලා ලෝකේ ආගම් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම පුජ්‍යල සත්‍ය පදනම් වෙලා ලෝකේ ආගම් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි පරමාර්ථ සත්‍ය, පරම අර්ථ සත්‍ය, සැබෑම අර්ථය මතු කරන ධර්ම තියෙනවා. එහෙමනම් තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ නිවැරදි උනේ සම්මුති සත්‍යනොත් ඉවත් වෙලා පුජ්‍යල සත්‍යනොත් පුජ්‍යලත්වයෙන් ඉවත් වුණානේ නේද? කවුරුත් පිළිගන්නවනේ. පුජ්‍යලත්වේනොත් ඉවත් වෙලා මේ ලෝකෙ දිහා බලපු නිසා පින්නතුනේ ඊටාම සාධාරණ සත්‍ය බුදුරජාණන් වහන්සේගේ නුවණට පහළ වෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ළඟ පුජ්‍යලේ නැති නිසා. ඒ වගේම වත්මන් යුගයේ හරි වෙන්න පුළුවන් ආර්ය දර්ශනය යථා අවබෝධ කළ යමෙක් ඇද්ද එතෙන්ට ගිහිල්ලා ධර්මය අහන්න පින්නතුනේ එවිට අර පුජ්‍යල සත්‍යයෙන් එහා සම්මුති සත්‍යයෙන් එහා සත්‍ය අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා පින්නතුනේ. එhmenan අපිටත් අවශ්‍ය කරන්නේ මෙන්න මේ පරමාර්ථ සත්‍ය කරා පැමිණෙන්නට. පරමාර්ථ සත්‍ය දැකීම සඳහා අපි මුලින්ම ඇස පාද ගන්න ඕන. චක්කුම් උදපාදී. ඇස උපදවා ගන්න ඕන. සම්මා දිට්ඨිය උපදවා ගන්න ඕන. ඒ ඇස උපදවා ගන්න නැතුව කොච්චර කතා කළත් වෙනතුනේ වැඩක් නැහැ. දැන් බලන්න ඇස් දෙක පියාගෙන ඉන්න කෙනෙකුට මම මේ පරිසරයට එක් කරගෙන ගිහිල්ලා කොලෙන් කොලේ ගහින් ගහට කියන්න ඕන නේද? කොච්චර දේවල් කියන්න ඕනද? මට මුළු ජීවිත කාලේ මේ මිනිස්සයාට කියලා දුන්නත් ඇත්තටම මේ ස්වභාව ධර්මයේ තියෙන නියම වර්ණය, නියම හැඩය මිනිස්සයාට කියලා දෙන්න බැරි වෙනවා. මොකද ඒ තරම් කට රිදෙනකම් කියවන්න වෙයි. හැබැයි මම මේ කිසිවක් මේ මිනිස්සයාට කියන්නේ නැතුව මම මේ මිනිස්සයාගේ ඇස් දෙක හොඳ කරලා දෙනවා. දැන් මේ මිනිස්සයාට බණ කියන්න ඕනද? පරිසරය ගැන කියන්න ඕනද? දැන් ඇස් දෙක හොඳ කළා අන්න මෙයා දකින්න පටන් ගන්නවා. අන්න ඒ නිසා පින්නතුනි මේක මේ කියලා ඉගෙන ගන්න ධර්මයක් නෙමෙයි. මේක ඇස් අර බලා දැකිය යුතු ධර්මයක්. කියලා ඉවර කරන්න බෑ. ඒ නිසා අපේ පින්නතුන් ලෑස්ති වෙන්න ඕන මේ අහලා ඉගෙන ගන්න නෙමෙයි අන්ධෙක් වගේ.
ඉක්මනින්ම S2 සනීප කරගෙන S2 ඇරලා බලන්න ඕන ලෝකය දිහා. එතකොට අහන්න පුළුවන් අපිට S නැද්ද? සිද්ධාර්ථ කුමාරයාගේ කාලේදී S තිබුණේ නැහැ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා නම්, ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයෙක් වශයෙන් ඉන්න කාලෙදී මට ඇස් තිබුණේ නැහැ. ඒකනේ චක්කුම් උදපාදි කියලා ඇහැ ඉපදුනා කියලා උදානයක් වයන්නේ ඒ නිසා. උදානයක් ගයන්නේ ඒ නිසා වෙනතුනේ. ඇස ඉපදුනා චක්කුම් උදපාදි. මට ඇස් තිබුණේ නැහැ කලින්. දැන් තමයි ඇහැ ඉපදුනේ. කලින් තිබුණ ඇස් දෙකක්. මස් ඇස් දෙකක්. ඒ මස් ඇස් දෙකේ මොනවද තිබුණේ? සම්මුති සත්‍යකුයි පුජ්‍යල සත්‍යකුයි පමණයි තිබුණේ. එහෙමනම් මෙන්න මේ ලෝකයේ දකින ලෝකෝත්තර සත්‍ය දකින ඇස ඉපදුනා. මෙන්න මේ ඇස පාද ගන්න ඕන. මේ ඇස උපදවා ගන්න ඕන. ඇස මොනවයින්ද වැහිලා තියෙන්නේ? නීවරණ කියන්නේ ඔන්නෝව තමයි. ඇස වැහිලා තියෙන ආවරණ ටිකක් තියෙනවා. පංච නීවරණ කියලා කියන්නේ. ඒකේ අදහස් වෙන්නේ තිරයකින් වහලා තියෙනවා වගේ දෙයක්. නිර්වාණය ආවරණය කරලා තියෙනවා, බාධා කරලා තියෙනවා එතන. දකින්න බෑ. මෙන්න මේ නීවරණ ටික දුරු කරගන්නවා. ඒ දුරු කරගන්න පින්නතුනේ 아무තු ක්‍රමයක් නැහැ. ඒක අපි නුවණින්ම එහි වැරද්ද දැකලා නිවැරදි ධර්මයේ පිහිටීම තුළම තමයි මේ ඇස පිරිසුදු කරගන්න තියෙන්නේ, නිවැරදි කරගන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපේ ඇසේ මතු පිටෙන් සුද බැඳුනොත් අපි මොකද කරන්නේ? සුද ඉවත් කිරීමෙන් ඇසේ පෙනීම ලබා ගන්නවා. ඒ වාගේ පින්නතුනේ අපේ මේ ඇස්වල නීවරණ කියන නැමැති සුද බැඳිලා. ඒ නීවරණ කියන නැමැති සුද බැඳුනට පස්සේ එයාට අර වයින් වැහිලා ලෝකේ පේනවා මිසක් ඒ වයින් තොරව ලෝකේ පේන්නේ නැහැ. එනිසා නීවරණ දුරු වෙච්ච ස්වභාවයකින් බලන්න ඕන. එhmenan අපි හැමදාම ධර්මයේ උගන්වන්නේ මේ නීවරණ වලින් බැහැර වෙලා ලෝකේ බලන ක්‍රමය. අන්තයකට නොඇටි බලන්න, අකාලිකව බලන්න, නිරෝධ සහගතව බලන්න, දිට්ඨිගත නොවි බලන්න, පුජ්‍යලත්වයකට නොපෙමින බලන්න, ලෝකෝත්තර බලන්න ආදී කොට ඇති අනේකාකාර දහසකුත් ආකාරයෙන් පින්නතුන්ට දේශනා කරනවා. මෙන්න මෙහිම බලනකොට තමයි මේ ඇස උදා වීමට අවකාශය සැලසෙන්නේ කියලා. එහෙනම් පින්නතුන් ඒකට සැරසෙන්න ඕන පින්නතුන්. මේ බලන විදිය ලෝකයේ දිහා. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න මේ මොහොතේ ඔබ බලන විදිය බලන්න. පුජ්‍යලේක් හැටියටද බලන්නේ. පුජ්‍යලේක් හැටියට බලනකොට එයා විශ්ව ඥාණයට සම්බන්ධ නැහැ. විශ්වීය දර්ශනයට ලෝකේ සම්බන්ධ නැහැ එයා. එයා සම්බන්ධ එයා ඉගෙනගත්ත අධ්‍යාපන රටාවට පමණයි. නැත්තම් එයා ජීවිතයේදී පාසලෙන් වෙන්න පුළුවන්, ගෙදරින් සමාජයෙන් ඉගෙනගත්ත අධ්‍යාපනයක් තියෙනවානේ. ඒකට කියනවා පුජ්‍යල සත්‍ය, පුජ්‍යල අධ්‍යාපනය, සම්මුති ඥානය. මෙන්න මේ සම්මුති ඥානයට තමයි ඔහු අසු වෙන්නේ පුජ්‍යලයක් හැටියට බලද්දී. එහෙමනම් මේ සම්මුති ඥානය හරීම පටුයි. පින්නතුන් දන්නවා ඇති චූලපන්තක හාමුදුරන් වහන්සේට එක ගාතාවක් පාඩම් කරගන්න බැරුව හිටපු උන්වහන්සේ පන්සලුනුත් යන්න කියලා යන්න ලෑස්ති වෙනකොට බුදුරජාණන් වහන්සේ ඇස පාදලා දුන්නා. ඇස පාදලා දුන්නට පස්සේ මේ එක ගාතාවක් පාඩම් කරගන්න බැරි හාමුදුරුවෝ මහා විශාල ධර්ම දේශනා කළානේ. එදාම මේ දානේ වළඳලා එතන දේශනේ පැවැත්වුවේ චූලපන්තක හාමුදුරුවෝ. කට්ටිය පුදුමයටපත් වුණා. කොහොමද මේ පොඩි කෙනෙක් මෙහෙම දේශනා කරන්නේ? ඒකට හේතුව තමයි
අර පුජ්‍යල ඥානයේ තිබුණු දැනුම් සම්භාරය හලලා එහෙම නැත්නම් විසි කරලා විශ්ව ඥාණයටපත් වුණා. විශ්ව ඥාණයෙන් ගලාගෙන එන දේ මහා පුදුමයි. දැන් පින්නතුන් මා වෙතත් සමහර උදවිය කියන දෙයක් තමයි මේ අනේ සායනාද ඒ කරුණ කොහෙන් එනවද කියලා අපිට හිතන්නවත් බෑ කියලා කියනවා. ඉතින් මම ඒ ඇත්තන්ට විතරක් නෙමෙයි මමත් එහෙම හිතනවා. ඒක ධර්මාසනාරූඪ වූාට පස්සේ ඒ ධර්ම සමාධියට සමවැදුනට පස්සේ එයා මුළු මහත් විශ්වීය දැනුමක් එක්ක තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ කවුරු වුණත් ඒ විශ්ව ඥාණයට පිවිසිපු කෙනෙක්. ඉතින් මේ විශ්ව ඥාණයට පිවිසිපු කෙනෙකුට ඒ විශ්ව ඥානයේ ඉඳගෙන ඒ ධර්මය ගන්න ඉඩ දෙන්න ඕන සම්මුති මට්ටමේ දේවල් වලට ඇවිල්ලා ඒව ගැන කතා කරන්නේ නැතුව. ඒක මහා ආශ්චර්යයක්. ඒක ආශ්චර්යයක්. ඉතින් සමහර වෙලාවට අපි මේ සම්මුති ලෝකයේ මිනිසුන් හැමෝම විශ්ව ඥානයේ තුල නැති හින්දා අපි ආයේ මිනිසුන් එක්ක වාසය කරන්නට නම් ඒ මිනිසුන්ගේ ඥානයට ආයෙ ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා ඒ මිනිසුන්ගේ රටාවට ඒ මිනිසුන්ගේ තේරෙන විදියට ඒ මිනිසුන්ට කතා බහ කළ යුතු තියෙනවා. නමුත් සැබෑ අවබෝධයක් තියෙන උත්තමයාට අර විශ්ව ඥානයට ගමන් කරලා ඉන්න පුළුවන්. ඒ විශ්ව ඥානයේ ධර්මයේ අවශ්‍ය කෙනෙක් සිටියොත් ඒ විශ්ව ඥානයේ සිට දේශනා කරලා ඒ අත්තන්ටත් ඒ මන්පෙත් පාදන්න පුළුවන්. ඉතින් පින්නතුන්ට අවශ්‍ය කරන්නේ ධර්මයේ කියන ශ්‍රද්ධාවයි. ඒ ධර්මය මම ආදාද ලබන්නේ කොහොමද කියන වෙර වීරියයි. ධර්මයේ මා තුල පිහිටවා ගන්නේ කවද්ද? මම සංඝ බවට භික්ෂු බවට පත් වෙන්නේ කවද්ද? ආධ්‍යාත්මය තුලින්. තව දුරටත් ස්ත්‍රියක් වෙලා, තව දුරටත් පුරුෂයෙක් වෙලා, තව දුරටත් පුජ්‍යලයක් වෙලා, තව දුරටත් සම්මුතියට බැඳීමක් ඇති කෙනෙක් බවට පත් වෙලා ජීවත් වෙනවට වැඩිය හොඳයි මේ සියල්ල අතහැර දමලා අර විශ්ව ඥාණයට පත්වීම, ලෝකෝත්තරත්වයට පත්වීම. හැම ධර්ම කරුණක් තුලම තියෙන පින්නතුනේ නිර්වාණ රසය. ඒක තථාගතයන්න් වහන්සේගේ වදනින්ම දේශනා කළානේ නේද? කොතනින් මොහොතේ රස බැලුවත් ලුණු රසයි වාගේ ධර්මයේ කොතනින් රස බැලුවත් නිර්වාණ රසයෙන් යුක්තයි කියලා දේශනා කළා. එහෙනම් පින්නතුන්ගේ ඇබ්බැහි වීමක් හදාගන්න එපා ධර්ම කරුණු ගොඩක් ඉගෙන ගන්න ඕන කියලා. එක තැනකින් වෙරළෙන් බැස්සනම් එයා බහින්නේ මහ මොහොතට. හැබැයි රට වටේටම වෙරළවල් ගොඩාක් තියෙනවා. ලෝකේ ලස්සන එක එක වෙරළවල් තියෙනවා. ඉතින් කවුරු හරි කල්පනා කරනවා මම ඕස්ට්‍රේලියාවේ වෙරළෙන් බහින්න ඕන. මම යාපනයේ වෙරළෙන් බහින්න ඕන. උතුරෙන් දකුණෙන් වෙරළෙන් බහින්න ඕන. එහෙම කල්පනා කරන්න එපා. කොයි වෙරළෙන් බැස්සත් එයා බහින්නේ මහා සාගරයට. එහෙනම් කොයි ධර්ම කරුණක් හරි වෙන්න පුළුවන්. ඒ කරුණ විතරක් හරි එක කරුණක් තේරුම් ගත්තොත් එයා තේරුම් ගන්න මුළු බුද්ධ ශාසනයම. තේරුණා නේද? මුළු බුද්ධ ශාසනය. මෙන්න මේක නිසා ලොකු ප්‍රමාදයක් තියෙනවා අපේ පින්නතුන් ළඟ. මොකද්ද ප්‍රමාදය? මේ තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ ලොකු බණ ගොඩක් තියෙනවායි කියලා හිතන එක. ඔව් වෙරළවල් ගොඩක් තියෙනවා. එක එක්කෙනා මේකට බැහැපු තැන් වෙනස්. සරියුත් හාමුදුරුවෝ එක විදියකට, මුගලන් හාමුදුරුවෝ එක විදියකට, මහා කාශ්‍යප හාමුදුරුවෝ තව විදියකට, ආනන්ද හාමුදුරුවෝ තව විදියකට. ආදී වශයෙන් මේ බැහැපු තැන් වෙනස්. ඉතින් අපි එක එක්කෙනා බැහැපු වෙරළවල් ගැන ඉගෙන ගන්නවා. එදා රහතන් වහන්සේලා කොයි විදියටද වෙරළට බැස්සේ කියලා.
අපි බහින්නේ නැද්ද කවදාවත් වෙරළට? අපිත් බහින්න ඕන වෙරළට. එහෙමනම් අපිත් වෙරළට බහින්න වටේම කට්ටිය ලෝකේ බහැපු ඉතිහාසයේ ඉඳලා උදවිය වෙරළට පැමිණි විදිය බල බලා ඒවට වැඳ වැඳ ඉන්න නෙමෙයි තියෙන්නේ. අපිත් අදාද වෙරළට බහින්න ඕන. පිනුතුනේ මේ බණ වශයෙන් අපි කියනවා නේද මේ රේඩියෝ ගුවන් විදුලි ඒව මේ ඔක්කොම පැලෙන්න බණ. ඔව්. කාටවත් කියන්න එපා මං කිව්වයි කියලා. ඔය ඔක්කොම පට්ටවල් බොරු. තේරුණා නේද? පට්ටබල් බොරු. කියන්න එපා මං කිව්වයි කියලා. මොඳ දැන් කට්ටිය ඔක්කොම බලාගෙන ඉන්නේ. ඇයි මං එහෙම කියන්නේ? අපිට ගොඩක් දේවල් අත්හරින්න කියනවා, ඉවසන්න කියනවා, භාවනා කරන්න කියනවා, හරම දකින්න කියනවා, මෙහෙම දකින්න කියනවා, අර විදියට ඉන්න කියනවා, මේ විදියට ඉන්න කියන ඕනේ නේද? බණ කියලා කියන්නේ ඕවා. ඔය එකක්වත් කරන්න අපට අයිතියක් නැහැ. මේක දන් දෙන්න දෙයක්වත් නැහැ. අල්ල ගන්න දෙයක්වත් නැහැ. දැන් මට ඇවිල්ලා කිව්වොත් එහෙනම් මේ පන්සල අතාරින්න කියලා කවුරු හරි මං අහන මොනවද මං අතාරින්නේ? නුවණින් බැලූ කල මේවයි අතාරින්න දෙයක් නැහැ. මොකද ගන්නට අයිතියක් නැත කියලා තේරුම් ගත්ත තැන අතාරින්න අයිතියක් තියනවද? අතාරින්න බෑ. ඒ නිසා මේ ලෝකේ කවුරුවත් දන් දීලා නැහැ. කාටවත් දන් දෙන්නත් බෑ. කාටවත් දන් ගන්නත් බෑ. ඉතින් මහා බොරුවක්නේ කරන්නේ. මෙහෙන් දන් දෙනවා කියලා කරනවා, හරෙන් දන් ගන්නවා කියලා එකක් කරනවා. දන් දෙන්නත් බෑ කාටවත්, දන් ගන්නත් බෑ, අයිතියක් නැහැ. එහෙනම් අපි දෙන්නේ ඒක සම්මුතිය. පරමාර්ථය නෙවෙයි. සම්මුතියෙන් අපි ගන්නවා, සම්මුතියෙන් අපි දෙනවා. ඔක තමයි තියෙන්නේ. ලෝක සම්මුතියෙන් වටිනාකමක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒවා මිනිස්සු ගන්නවා දෙනවා, ගන්නවා දෙනවා. පරමාර්ථයෙන් ගන්න අයිතියක්වත් නැහැ, දෙන්න අයිතියකුත් නැහැ. ඔබ එතන ඉන්නවද කියලා බලන්න. ගන්නට යමක් මට අයිති නැත. දෙන්නට යමක් මා සතුව නැත. බොහොම ගැඹුරු පරමාර්ථයක්. පරමාර්ථය ඉගෙන ගත්තට කමන්නේ පුරුද්දකට ගන්න එපා. හොඳේ. එහෙම උනොත් දානයක් මානයක්වත් දෙන එකක් නෑ නේද? එහෙම උනොත් පාඩුව අපිට. ඉතින් ඒ නිසා මේක පරමාර්ථයක්. මේක පරමාර්ථ සත්‍යයක්. ඒක තමයි ඇත්ත. මේක එක පාර්ශවයක් නෙමෙයි දෙපාර්ශවයේම නියෝජනය වෙනවනේ. දානේ ගන්න කෙනයි, දානේ දෙන කෙනයි. ගන්නට අයිතියකුත් නැහැ, දෙන්නට අයිතියකුත් නැහැ. ඒක තමයි පරමාර්ථය. අපි ගන්න උත්සාහ කළත් මහ පොළොව hina වෙනවා. අපි දෙන්න උත්සාහ කළත් මහ පොළොව hina වෙනවා. එහෙනම් දැන් අපි කොතනද නතර වෙන්න ඕන? ඔන්න විමර්ශනයේට අවස්ථාව. ඔන්න වෙරළට බහ ගන්න තැන. මේ වගේ ධර්ම කරුණක් තමන්ගේ ඔළුවට, තමන්ගේ මනසට, තමන්ගේ ගැඹුරට, ආධ්‍යාත්මයට එකතු කරනකොට පින්නතුනේ අවිද්‍යාව සීසී කඩ දුවනවා, පලා යනවා.
මායя තැති ගන්නවා පින්නතුනේ මේ ධර්මයට. ඇයි? තමන්ගේ චින්තන රටාව සම්මුතිය දෙදරා යන්නේ නැද්ද? එහෙනම් පරමාර්ථ සත්‍ය අවබෝධ කිරීම කියලා කියන්නේම සම්මුතිය පුජ්‍යල සත්‍ය දෙදරා යෑමක්මයි. පුපුරා යෑමක්මයි. අපිට හරියට පිහිටන්න ඕන තැන බුදුහාමුදුරුවෝ දකින්න ඕන විදිය අපිට දේශනා කරලා තියෙනවා. මිනිසෙක් සිල්වත් වන්නේ දෘෂ්ටි නොගැනීමෙන්. ආගමික දෘෂ්ටි, ජාතික දෘෂ්ටි, වාර්ගික දෘෂ්ටි, පුජ්‍යල දෘෂ්ටි, අනේකාකාර දෘෂ්ටි නොගැනීමෙන් තමයි සිල්වත් වෙන්නේ. අන්න ඒකට කියනවා පින්නතුනේ සජීවී දහම. සජීවී දහම. ඒ සජීවී කියන්නේ එහෙමනම් අනිත් ධර්ම එහෙමනම් අජීවීද? ඔව්. ඒව වර්තමානයේ ජීවත් වෙන ඒවා නෙමෙයි, ඒවා මැරිච්ච දේවල්. තථාගතයන්න් වහන්සේගේ මේ යථා අවබෝධාත්මක ධහම විතරයි පින්නතුනේ සජීවී ධහමක් වෙන්නේ. අනිත් ඔක්කොම අජීවී මැරිච්ච ඒවා. ඒ මතවාද, අතීතයට ගියපු සංකල්ප, දෘෂ්ටි. ඔබ මේ මොහොතේ සජීවීවද සිටින්නේ ඔය? හොඳට බලන්න, ඔබ සජීවීද කියලා බලන්න. ඔබ ගැන ඔබ මේ මොහොතේ බලන්න. ඔබට ආවේ මෙහි වෙනස් වෙන්න නේ. වෙනස් වෙන්න ආව නම් දැන් බලන්න ඔබ සජීවීද කියලා බලන්න. සජීවී ජීවත් වෙන කෙනෙක්ද? මිනිස්යාව උදාහරණයට දක්වපු විදියක් තියෙන පින්නතුන් අමනාප වෙන්නේ නැත්තම් මම දක්වන්නම් ඒක. මේක අභිධර්මයේ මහදාරනකොට මේ උදාහරණය ගේන්නේ අමනාපයක් නෑනේ නේ. මේ ඉන්නවනේ මීහරක්. මීහරක් ගිහිල්ලා දවල්ට හොඳට මොන හරකත් එහෙම තමයි, එලා හරකත් එහෙමයි. මීහරකත් දවල්ට කරන්නේ මොකද? වටේම තියෙන තනකොළ හොඳට කාලා බඩ පුරවගෙන එනවා. ඇවිල්ලා අපිට දැන් රැයටත් ඕනනම් ටෝච් එකක් ගහලා බලන්න හරකෙක්ගේ මිනිහා රැයටත් හපනව නේද? එලි වෙනකන් හපනවා. මොනවද කරන්නේ? අර පුරවගෙන ආපු දේවල් නැවත ගාන්ට එළියට අරගෙන ආයි හපලා ආයි කනවා ඒක. ඔන්න ඔය වැඩේ තමයි මිනිස්සුත් කරන්නේ. තේරුණා නේද? වටේම ගිහිල්ලා එකතු කරගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මතකයන් ඔක්කොම තියාගෙන ඇස් දෙක පියාගෙන ආයි හපන තල මරන පරණ කෑම වල රස දැනුත් බලනවා ඇති සමහරලාට. කාපු කෑම වල කාපු කෑම වල රසත් බලනවා ඇති. ඔන්න ඔය වැඩේලු කර ඉන්නේ. ඇත්තටම ඒක නේද? එහෙමනම් අපි සජීවී නෑ. දවාලේ කාපු පරණ කාපු කෑම නැවත වමාරලා
ඒවා අනුභව කරමින් ඒව ගැන කල්පනා කරමින් මානසිකාරය කරමින් ඒවා ගැන හොඳ නරක බලමින් ඒවා පිළිබඳව ඇලෙමින් ගැටෙමින් වාසය කරනවා. ඒක අපි හඳුන ගන්න ඕන. හඳුනගත්තට පස්සේ අපිට ඒක පරමාර්ථයක් කොටගෙන ඒක ඇලෙන්න උවමනාවක් නැහැ. මිරිඟු ධර්මතා පහක් තියෙනවා. මායාකාරී ධර්මතා පහක් තියෙනවා. අවිද්‍යා සහගත ධර්මතා පහක් තියෙනවා. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අපි මනස කියන එක හරි පුදුමයි. දැන් පින්නතුනේ මේ තිරේ ටීවී තිරේක ඇති දෙයක් නැහැනේ. යම්කිසි රූප ඡායාවක් මැවෙන්නට නිර්මාණය කරපු ඉලෙක්ට්‍රොනික පද්ධතියක් තියෙන එක. ඒත් ඒ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ තියෙන දෙයට අපිව කම්පණය වෙනවා. ආන්න ඒ වගේම තමයි අප තුලත් ඇති වෙන දෙයට අපි කම්පණය වෙමින් පවතිනවා. මේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය වගේම ඇස් දෙක පියාගත්තොත් පින්නතුන්ට රූප පේනවා. මේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය නැහැ පින්නතුනි වේදනා දනවන දේවල්. නමුත් ඒවත් තියෙනවා දැන් ලෝකේ නිර්මාණය වෙලා 9D නේද? 4D අර මේ කියලා D වලින් දාලා තියෙනවා. ඒවා වේදනාවක් දනවනවා, සුවඳක් දනවනවා, ස්පර්ශයක් දනවනවා ඒවයි. නේද? ভাইබ්‍රේෂන් ඒ ඔක්කොම දනවනවා. හදලා තියෙනවා. තාක්ෂණයත් ඒ ගානට දියුණු වෙන්න හදන්නේ. එහෙනම් ඊට වඩා දියුණු විදියට මිනිස්සයාට රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් දනවමින් කම්පණය කරනවා. එහෙමනම් මේ බාහිරින් ලබා ගන්නා වූ ආස්වාදයකට වඩා මිනිස්සෙකුට හොඳම ආස්වාදයක් ලබා ගන්න පුළුවන් දෙයක් තමයි මේ තමාගේ තුල තියෙන සංකල්පනා. ඒ සංකල්පනා තුල ආස්වාදයෙන්නේ ඔය එක එක ගීත, කවි, නොයෙකුත් චිත්‍රපට එහෙම ලියන්නේ ඒ සංකල්පනා රස වින්දනයේ. එහෙම නේද? සංකල්පනා රස වින්දනයේ. එහෙමනම් හොඳම රස වින්දනයේ තියෙන්නේ පිටතින් ලබා ගන්න ඔය 3D 9D මේ වගේ දේවල් නෙමෙයි. ඊට වඩා පුදුම රස වින්දනයක් තියෙන සංකල්පනා රස වින්දනේ මිනිස්සුන්ට තියෙන දෙයක් ඒක. ඒ රස වින්දනේ මේ බාහිරෙන් හදන්න හම්බෙන්නේ බොහොම කාලයකට. ඒක හරි පුළුල් ගැඹුරු රස වින්දනයක්. මේ ලෝකේ තියෙන ආශ්චර්යාත්මකම නිර්මාණය මේ මිනිසයා. ඒක ස්වභාව ධර්මයේ මහා පුදුම නිර්මාණයක්. බලන්න බොහොම වේගෙන් අපිට එක පැත්තකින් රූප පේනවා, එක තැනකින් ශබ්ද ඇහෙනවා, තව තැනකින් ගන්ධ එනවා. මේ ඔක්කොම සම්පින්ඩණය වෙලා අතීත අනාගත වර්තමාන කම්පණය වෙලා වර්තමානයේ රසඥතාවයක් ගොඩ නැගිලා නේද? ඒවට උපකල්පන උදාහරණ ඔක්කොම ගෙනල්ලා දීලා මහා වේගයකින් අපිව හසුරවනවා. ඒක ආශ්චර්යයක්, ඒක පුදුමයි. මේක හොඳින් මේ විචාරශීලීත්වයේ තියෙන්නේ මේ මානවයාට, මිනිස්යාට. අපි වගේම ඉන්න සත්තු ඉන්න, ගෝරිල්ලෝ ඉන්නවා, වඳුරෝ ඉන්නවා. නමුත් අපිතරම් මේ පරිකල්පන ශක්තියක් නැහැ. එහෙනම් මිනිස්යාගේ තියෙන විශේෂත්වය තමයි මේ සිතීමේ හැකියාව. සිතීමේ හැකියාව. ආත්ම ගවේෂණය කිරීමේ හැකියාව. කෑම හොයාගෙන කන එකේ හැකියාව හැම සතාටම තියෙනවා. හැබැයි හැම සතාටම තියෙන හැකියාව තමයි දැන් ගොඩ මිනිස්සුන්ට තියෙන්නේ. තේරුණා නේද? කෑම හොයාගෙන කන්න හැකියාව තියෙනවා, ගෙයක් දොරක් හදා ගන්න හැකියාව තියෙනවා, ළමයි හදන හැකියාව තියෙනවා. සාමාන්‍ය සත්වයන්ට ඒව තියෙනවා.
සුවිශේෂණ හැකියාව තමයි සත්වයන්ට නැති මේ සිතීමේ හැකියාව. මේ සිතීමේ හැකියාවෙන් සමහර අය ලෝකේ වැරදි වැඩ කරනවා, යුද්ධ කරනවා, කෝලහල ඇති කරගන්නවා, ප්‍රශ්න ඇති කරගන්නවා, අනුන්ට මේ දේවල් නරක දේවල් කරනවා. මේ සිතීමේ හැකියාවෙන් සමහර උදවිය. සමහර උදවිය තමන්ගේ ආත්මය ගැන හිතනවා, සසර ගැන හිතනවා, ජීවිතය ගැන, භවය ගැන, ජීවන යථාර්ථය පිළිබඳව හිතනවා. එන්න මේකට කියනවා ආධ්‍යාත්මික ගවේෂණය. සමහර උදවිය තාර්කා ගවේෂණය කරනවා. සමහර අය මේ මහ පොළොව ගැන ගවේෂණය කරනවා. සමහර අය සාගරය ගැන ගවේෂණය කරනවා. සමහර උදවිය ආත්ම ගවේෂණය කරනවා. දැන් ওই පින්නතුන් අදාළ වෙන්නේ කොයි කණ්ඩායමටද? අර ආත්ම ගවේෂණය කරන කණ්ඩායමට. එහෙමනම් ඔබ ආත්මය ගැන හොඳ සිහියෙන් ඉන්න. ඔබ සිහියෙන් ඉන්නවා නම් ඔබ කියන්න මම විනාඩියක් ඔබට නිහඬව ඉන්න දෙනවා. සිතුවිලි කීයක් ඇතුව නැතුව වෙලා ගියාද කියලා කියන්න ඕන. දැන් ඔන්න මම විනාඩියක් කාලයක් ඔබට ලබා දෙනවා. සිතුවිලි කීයක් ඇති වෙලා නැති වෙලා ගියාද කියලා කියන්න ඕන. ඊළඟට මේ පහළ වෙච්ච සිතුවිලි මොන ගණයටද වැටෙන්නේ? ලෝභ ගණයටද, ද්වේෂ ගණයටද, මෝහ ගණයටද කියලා බලන්න. සිතුවිල්ලේ තියෙන ඝනත්වය බර අපිට හොයාගන්න පුළුවන් ඒ සිතවිල්ල පැමිණිලා පැවතුණු වේගයේ තරමට. වේගය සහ කාලයේ තරමට.
දැන් බලන්න පින්නතුන් ඔය විදිහටම ඉඳගෙන මේ සැරිසරන සිත මම මගේ ආත්මය කොට පිළි අරගෙන වාසය කරනවාද නැද්ද කියලා බලන්න. මේ පහළ වෙන චේතනා, මේ සිතවිලි, මේ වේදනා මම කොටගෙන මගේ ආත්මය කොටගෙන වාසය කරනවද නැද්ද කියලා බලන්න. කොච්චර මම මගේ ආත්මය කරගෙන මේ සිතවිලි මේ චේතනා මම ලං වෙලා වාසය කරනවද දුරස් වෙලා වාසය කරනවද හොඳට අවබෝධ කරගන්න.
පින්නතුන්ට ලස්සන ධර්මයක් දේශනා කරන්න තාම අනර්ග හොඳින් ශ්‍රවණය කරන්න හොඳින් ධාරණය කරන්න හොඳින් විමසා බලන්න මේ ආධ්‍යාත්මය මම මගේ ආත්මයද කියලා අහුවාම ඒට උත්තරය නොවේ නේ හරි ඊළඟට මම මේ ප්‍රශ්නේම අනිත් පැත්තට අහනවා මේ ආධ්‍යාත්මය මම මගේ ආත්මය නොවේද ඉස්සෙල්ලා වේද කියලා දැන් අහන්නේ නොවේද කියලා එතකොට උත්තරේ එතකොට උත්තරෙත් අර කලින් උත්තරේ වගේම වෙන්න ඕන. නෑ. මම මගේ ආත්මය වේද? නෑ. මම මගේ ආත්මය නොවේද? නෑ. කොච්චර සුන්දරයිද ඒක? අපිට ඒක තේරෙන භාෂාවෙන් කියතොත් ක්ලික් වුණාද තේරුණාද මේ කතන්දරේ මට ගලාගෙන එන්නේ පේශකාරී දියණියගෙන් බුද්ධ කාලේ දන්නවද දන්නේ නැහැ දන්නේ නැද්ද දන්නවා දන්නවද දන්නේ නැහැ දන්නේ නැද්ද දන්නවා කිසිම කාරණයක් නැහැ නිකම්ම දන්නවද කියලා විතරයි අහන්නේ දන්නවද දන්නේ නැහැ මේ කවරක් ගැනද මේ කතා කරන්නේ සසරක් කොයිබකක් ගැනද මේ කතා කරන්නේ මේ මොහොත ගැන කතා කරන්නේ මේ මොහොතේ තියෙන මනස ගැන කතා කරේ අපි ඉතින් සම්මුති සත්‍යයට ආවම ඉපදුනේ කොහේ ඉඳලාද ආවේ දන්නේ නැහැ කොහාටද යන්නේ දන්නවා යනම්මනම් කියලා දාගත්තට මේ මොහොත ගැන කතා කරේ දන්නවද දන්නේ නැහැ දන්නේ නැද්ද දන්නවා එතකොට මේ පේශකාරී දියණිය දන්නවා කියන එකේවත් නොදන්නවා කියන එකේවත් නෑ පින්නතුනි භාෂාවකින් උද්දීපනය කරන්න පුළුවන් විශාල උද්දීපනයක් ආලෝකයක් මේ වචනය තුල දීලා තියෙනවා මම මගේ ආත්මය වේද නෑ මම මගේ ආත්මය නොවේද ඒත් උත්තරේ වෙන එකක් වෙන්න පුළුවන්ද ඒත් නෑ ඒ දෙකටම නෑ කියන්නේ ඔතෙන්ට ඔළුවේ හැදිලා නැද්ද තාම ටිකක් බරපතල සුන්දර කාරණයක් ඔතෙන්ට ඔළුව හැදිලා නැද්ද මේ කාරණා අහනකොට සමහර අයගේ මොළය රත් වෙනවා උණු වෙනවා නිකන් නහර කෙලින් වෙනවා පේනවා නේද ඒ ඔක්කොම දැනෙනවා තේරුම් ගන්න බැරි මොඩියෝ විකෘතියක් කියලා බහිනවා. තේරුම් ගන්න උත්සාහ කරනගෙන හාන්සෙලා තේරුම් ගන්න. ඉතින් මම මේවා කියන්න ඕනේ. ඔයගොල්ලෝ විකෘති කරන්න ගෙදරට වෙලා ඉන්නකෝ. මටත් පාඩුවේ ඉන්න බැරිය. මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන්න ඕනේ. හිතීමෙන් මේ තියෙන ගැඹුරු යථාර්ථය අවබෝධ කරගන්න සලස්සන්න ඕන. චින්තාමය ප්‍රඥාව කියන එක ගොඩ නැගෙන්නේ මෙන්න මේ අපි ධර්මය නුවණින් ලියා ගන්නකොට ඈදලි කර ගන්නකොට ඒ නිසයි නුවණින් මේක දිහා බලන්න ඕන කියලා දෙන ධර්මයේ වැල්පද කිව්වා ඇති දැන් ටිකක් ධර්මයේ හිතන්න පුරුදු වෙමු
මේ මම මගේ ආත්මය වේද නැහැ. මෙය මම මගේ ආත්මය නොවේද? ඒකටත් උත්තරේ නෑ. මේ නෑ කියන උත්තරේ දෙකේදීම සැකසෙන්නේ මොන පදනමක් යටතේද? එහෙනම් තව කියලා නේද දෙන්න ඕනනේ. මොන පදනමක් යටතේද? සැබෑ ලෙසම මම මගේ ආත්මය කර නොගත් නිසා. මෙතන මේ එකම වචනයක් සැසඳී ආවේ ඒකයි. නමුත් මම මගේ ආත්මේ පදනම්ව සිටින්නා වූ මිනිසුන්ට ඔය ප්‍රශ්න දෙකට එකක් ඔව් උත්තරයකුත් අනිත් එකට නෑ උත්තරයකුත් තමයි එන්නේ. මම මගේ ආත්මේ වේද කියලා ඇහුවාම නෑ කියනවා. මම මගේ ආත්මේ නොවේද කියලා ඇහුවොත් ඔව් කියනවා. නමුත් මේ එකම උත්තරයක් සැසඳෙන්නේ සැබවින්ම මම මගේ ආත්මය නොවේයයි අවබෝධ කරගත් ආයෙකට පමණයි. තාම නිකන් මීටර උන්නේ නෑ නේද කට්ටියට? මීටර උන් නැත්තම් මීටර කරගන්න නේද? අමුතු වචන. නමුත් අපිට ඒවයින් දැනෙන්නේ මහා අමුතු දෙයක්. ඉතින් ඒවා ඔය ඇත්තන්ට දැනෙන නිසා මාත් කියවනවා. නැත්තම් මීටර කියන්නේ වාහනවල තියෙන මීටර වලට. නැත්තම් වාට මීටර උනාද කියලා ඇත්තක් නෑ. එක එක දේවල්. අවබෝධයෙන් වාසය කිරීම. අවබෝධයෙන් වාසය කිරීම කියන වචනය ගැඹුරින් ආදාරුවොත් එහෙම තියෙන අදහස තමයි කිසිම දෙයක් නොගෙන වාසය කිරීම. අවබෝධය. අවබෝධය. දෙයක් ගැන ගැඹුරින් අවබෝධයටපත් වෙන කෙනෙකුට, දෙයක් ගැඹුරින්ම දැනගන්න කෙනෙකුට මේ විශ්වයේ ආත්ම ගවේෂණය තුළ අවසාන උත්තරය වශයෙන් එන්නේ මොකද්ද උත්තරේ? මේක ගන්න දෙයක් නෑ කියන එක තමයි. අන්න ඒකට තමයි යථාබෝධය කියලා කියන්නේ. ගෙනා දෙයක් නෑ, ගෙනින දෙයක් නෑ. ඊටාම් සුළු කාලයක හුදු සංස්කාර ගොඩකට ඇලී ගැලී වාසය කිරීමක් විතරයි. ඉතින් මේ අවුරුදු 80ක් 90ක් 100කට ජීවත් වෙන අපිට මෙච්චර තදබල ආත්ම දෘෂ්ටියක් එන්නේ කෙසේද? කාටත් පේනවා මේ මිනිස්සු මැරෙනවා හැමදාම. හැමදාම ලෝකේ සනිකව විනාශ වෙලා යනවා. ඉතින් අපිට මෙච්චර ආත්ම දෘෂ්ටියක් හැදුනේ කොහොමද? පුළුල් දැනුමක්, පූර්ණ දැනුමක් නැති නිසා.
සාපේක්ෂිත සම්මුති දැනුමක් අවබෝධයක් විතරයි ආවේ. පුළුල් දැනුමක්, පුළුල් අවබෝධයක් නැති නිසා. අපිට අවශ්‍ය කරනවා පුළුල් දැනුමක්. පුළුල් දැනුමක් අවශ්‍යයි. පරිපූර්ණ දැනුමක් අවබෝධයක් අවශ්‍යයි. ඒ ලබා ගැනීම සඳහා නම් ඔබ ධර්මයේ පිළිබඳව තමයි මනස පිළිබඳව ඉගෙන ගන්නවට වඩා එහා දෙයක් කරන්න ඕන. සමහර උදවිය ගොඩක් ඉගෙන ගන්නව ටිකයි විමසන්නේ. සමහර උදවිය ඉන්නවා ටිකයි ඉගෙන ගන්නේ ගොඩක් විමසනවා. අන්න ඒ අය තමයි ශ්‍රේෂ්ඨ. ටිකක් ඉගෙන ගන්න ගොඩක් විමසන්න. විමසන්න කියන්නේ තමා තුළින් විමසන්න. අනුන්ගෙන් විමසලා ගන්න උත්තරයකුත් හරියට හරි කියලා කියන්න පුළුවන් කම නැහැ. සත්‍යයක් හඳුනා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කරන ලද න්‍යායාත්මක ක්‍රමවේදය කවරක්ද? සත්‍යයක් හඳුනා ගන්න තියෙන මෙවලම නැත්තම් ක්‍රමවේදය මොකක්ද? එන්නතුන් දන්නවා. ධර්මයේ ගුණ කියවෙද්දී ඒක කියවෙනවා. සත්‍ය හඳුනා ගන්න කොහොමද? වැඩිහිටියෝ කියපු නිසාද? බුදුහාමුදුරුවෝ කියපු නිසාද? ආනන්ද හාමුදුරුවෝ කියන නිසාද? මට හැඟෙන නිසාද? හිතෙන නිසාද? දැනෙන විදියෙන් මෙතෙන්දනේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. මෙතෙන්ද දැනෙන විදියට හිතෙන විදිය එකක්. හොඳයි, හිතෙනවා එක එක ඒවා, හිතෙන විදිය එකක්, දැනෙන විදිය එකක්. දැන් ඔබට මේ ධර්මයේ තුලින් සැනසෙල්ලක් ලැබෙනවා. සහනයක් ඔබ විඳිනවා. කවුරු හරි ඇවිල්ලා කියනවා ඕක විකෘතියක්, ඕකට යන්න එපා, ඔය බණ අහන්න එපා කියලා. එතකොට ඔබ බලන්න ඕන මොකද්ද? මට දැනෙන විදිය, හිතෙන විදිය නෙමෙයි. මට දැනෙන විදිය, මට හොඳ සහනයක් ලැබෙනවා ඒ ධර්මයේ තුලින්. ඒක නිසා ඒක හොඳයි. ප්‍රകൃතියයි කියන තැන්වල හරි දෙයක් දැනෙන්නේ නැත්නම් වැඩක් නැහැ. දෘෂ්ටිගත මිනිස්සයා හැමදාම එහෙමනේ. ආගමෙන් ආගමට විරුද්ධයි. දැන් බුද්ධ ශාසනය ඇතුළට ආවම හාමුදුරුවන්ගෙන් හාමුදුරුවන්ට විරුද්ධයි. දේශකයාගෙන් දේශකයාට විරුද්ධයි. ඒ තමයි පින්නතුනේ නුවණ මදකම, අඥානකම, අනවබෝධය. මේ විෂමතාවත් අපි අඳුන ගන්න ඕන විද්‍යාත්මකව. මේ නොදන්න කමට මිනිස්යා තුළ ඇති වෙන ආවේග. අතන හොඳයි මෙතන හොඳයි කියලා කිව්වොත් ටක් ගාලා අහන්න ඕන ඔබ දැකලා පරිපූර්ණද කියලා අහන්න ඕන. සමහර සටකපට මිනිස්සු ඉන්නෝ. අර තර්කයෙන් දිනන්න මොකද කියන්නේ? ඔව් ඔව් මට අවබෝධයි මම පරිපූර්ණයි කියනවා. මොන දිහා බැලුවාම අපාය පේනෝ කෙලින්ම. ඔස්කාලා. එක්තරා රාජ්‍ය නායිකාවක් ඉන්නෝ ලංකාවේ නාංග හිටියා. එයා දැන් ඉන්නවද නැද්ද මන් දන්නේ නැහැ. මාත්මෙක් කිව්වා මම පොඩ්ඩක් කියලා කතා කර කර හිටියා කිව්වා. ආපෝ අමු මල යක්ෂණියක් කිව්වා.
මට පෙනුනේ. කෙලිම මැරිච්ච ගමන් අමු යක්ෂණියක් වෙලා උපදිනවා කිව්වා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය, කුහකකම් පුරවගත්ත හිතක් කොයිද උපදින්නේ? මලගම. බලය වෙනුවෙන් නේද? ධනය වෙනුවෙන් කරන්න ඕන කරන ඔක්කොම දේවල් කරලා කටයුතු කරලා උපදින්නේ ඊළඟට අමු මල යක්ෂණිය වෙලා තමයි. ප්‍රශ්නේ තියෙන්නේ කැමැත්තෙන් උපදින්නේ. යක්ෂණිය වෙන්නේ කැමැත්තෙන්. ඔන්න ඔකයි ප්‍රශ්නේ. පෙරේතය වෙන්නේ දැන් අපි පෙරේතේ එලවන්න හදනෝ පින් දෙනෝ අනේ මේ පෙරේතාත්මයෙන් මේ නිදහස් වේවා කියලා කෙනෙකුට. හැබැයි පෙරේතයා කියන මුන්ට පිස්සුද කියලා. ඒද මං සිය කැමැත්තෙන් පෙරේතයා වෙලා තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ කාලේදී නේද අර තමන්ගේ එක තාත්තා කෙනෙක් නේ උපදිනවා බල්ලෙක් වෙලා. අවසානයේ පුජ්‍යලට කේන්ති යනවා මගේ තාත්තා බල්ලෙක් වෙලා ඉපදුනා කියලා කිව්වා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරේ ඒක ඔප්පු කරනවා නේද? ඒලා යාගේ නිදාන් ගත කරපු ධනය හාරලා පෙන්නනකොට එහෙම වෙනවා. එහෙම වෙනවා. ක්‍රමවත්ව ජීවිතේ සකසා ගත්තේ නැති වුණොත් සමහර අයගේ ජීවිත තිරිසංගුණුන්ගේ ජීවිතය වලටත් වඩා දුක්බරයි. ඒ තියෙන්නේ පින්නතුනේ ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ලද දේවල් ගැන සතුටු වෙන්න බැරි කම. දැන් ඔතනට වෙන මොකවත් ඕනේ නැහැ. සතුටු වෙලා ඒ ටිකෙන් ප්‍රයෝජන ගන්න. හොඳට ඇස් දෙක තියෙනවා, කන් දෙක තියෙනවා, නාසය, දිව, ශරීරය තියෙනවා, හිතන්න මොලයක් තියෙනවා. නිවන් දකින්න ඔච්චරයි ඕන. එහෙමනම් ඒ ටිකෙන් ප්‍රයෝජනෙ අරගෙන ඔබට පුළුවන් අරිහත්ත්වයට දක්වා ගමන් කරන්න. මේ සත පහක්වත් නැතුව. දැන් දානේ කිසි වෙලාවක නිවනට උපකාරයි කියලා දේශනා කළා නැහැ. දානං සග්ගස්ස සෝපානං කිව්ව මිසක් දානං නිබ්බාන සෝපානං කිව්වේ නැහැ. ඒක ඇත්ත. ඒක අපි කවුරුත් පිළිගන්න ඕන. අපිට කෑම දුන්නොත් කෑම ලැබෙනවා. වස්ත්‍ර දුන්නොත් වස්ත්‍ර ලැබෙනවා. යානා දුන්නොත් යානා ලැබෙනවා. නිවාස දුන්නොත් නිවාස ලැබෙනවා. ඉතින් ඒව මිනිස්සෙකුට සම්මුති උපකාරක ධර්ම තමයි. ආම්දුරේකට හරි ඕන. බුදු උනත් ඕන ආවාස. හැබැයි ඉතින් ආවාස මච්චරිය ඇති කරගන්න එපා. තමන්ට වාසස්ථාන තියෙනකොට ඒවයි මච්චරිය ඇති වෙන්නේ නැහැ. දැන් එහෙම තියන අය මෙහෙ එන්නෙත් නැහැ. එහෙම තිබුණා නම් ගෙවල් වලට වෙලා ගෙවල් වල බිත්ති හතර ආරක්ෂා කරගෙන ඉන්නෝ ගෙට වෙලා. පරණ අම්මලා ආච්චි අම්මලා ගෙවල් වල වැඩට දාගත්තට හරි පරිස්සම් වෙන්න ඕන. එයි. ඒගොල්ලෝ මේ ආවාස මච්චරිය ඇති කරගන්නවා. ගෙදරට ඇලෙනවා. ගේ පරිස්සම් කරනවා. ගේ හතර වටේ තනකොළ උගුල ඉන්නවා. මලාට පස්සේ තනකොළ උගුලන් එනවා. හිත හදාගත්තේ නැති වුණා. මේ හිතේ ස්වභාවය ඒකයි බැඳිච්ච තැනටයි යන්නේ. බැඳින්නේ ඇයි මේ ලෝකෙට? අනවබෝධය නිසා. ලෝකෙට බැඳෙන්නේ අනවබෝධය නිසා. අනවබෝධය නිසා. බැඳීම තියෙන ශරීරයෙන් නෙමෙයි බැඳීම තියෙන්නේ මනසින්.
බලන්න තව අවුරුදු දසවස් කීපයකට 4කට 5කට නේද? තව අවුරුදු මේ සියවසෙන් මෙහා දැන් මේ සියවසේ අපි 2100 මේකේ වැඩසටහනක් කරමු. දැන් මම කියන්නේ ඔබේ සිතවිලි සහ සිතවිලි වේගයට තිත තියන්න මේක මම මේ කියන්නේ දේශනා කරන්න වෙනවම අපි මරණානුස්සති කරන්න ඕනේ මේක කළාම මරණානුස්සති ඉබේ වෙනවා. දෙදාස් 100 දී මෙතන අපි ධර්ම දේශනාවක් පවත්වනවා. කොබලන ඉන්න අය එන අය 2100 වෙනකොට සිංහල ජනගහනය ලංකාවේ ඉඳිත් දන්නේ නැහැ හැබැයි සිංහල බෞද්ධ ජනගහනය ඉඳිද කියන්න බෑ වෙන ජාතියක් වෙන ආගමක් ඉඳි නිකන් මෙතන නිකන් සුදු පාට වෙන පල්ලියක් තියෙද්දන්නේ නැහැ අල්ලපල්ලා කියලා ගෑ ගහන කියන්න බෑ. ඒ ඉතින් මේගොල්ලන්ගේ බලය આવොත් එහෙම එක පාට දාලා අත්පත් කරගත්තොත් අමාත්‍යංශ ගත කරලානේ තියෙන්නේ. කැබිනට් පත්‍රිකාව ගහලා ගන්නයි තියෙන්නේ අනුමත කරලා. සියල්ල අයිති කියලා ගහගත්තොත් ඉවරයි. එහෙමනම් අපි 2100 නෑ 2080 නෑ 70 නැති වෙන්න පුළුවන්. එහෙනම් මොනවද මේ පිබිදිලා තියෙන සිත මෙන්න මේ වදන ලබා දෙනකොටම අර සිතවිලි දාමේ පලා යනවා. වැරදි තැනකින් අවදි වෙච්ච සිත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රධාන සංයෝජන තුන මේක කඩාගත්තොත් අනිත් දේවල් ඔක්කොම සිවුම් වෙනවා නැති වෙනවා අනිත් දේවල් එච්චර දෙයක් නෙමෙයි පිළිතුරේ මෙතන තමයි ටිකට් එක අරගෙන ඇතුල් වෙන තැන මෙතනින් ඇතුල් වුණාට පස්සේ ඕන තරම් ඇවිදලා බලන්න පුළුවන්. මේ ඇතුල් වීම සිද්ධ කරගන්න තමයි ඕන සක්කාය දිට්ඨිය සිඳින්න වෙනවා. ඇතුල් වෙන්න. මොකද සක්කාය දිට්ඨිය කියන්නේ ඔබට අහු වෙනවද ඔබ තුල තියෙන සක්කාය දිට්ඨිය? සක්කාය දිට්ඨිය පොඩ්ඩක් හරි හඳුනාගත්ත කෙනාට පේන එක දෙයක් තමයි පින්නතුනේ මෙතන දෙන්නෙක් ජීවත් වෙනවා කියලා. මොකද්ද දැනෙන්නේ? මෙතන දෙන්නෙක් ජීවත් වෙනවා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා කියලා තේරෙනවා ඊට පස්සේ අපිට පේනවා මෙතන මාර පාක්ෂිකයි එක පැත්තක් බුද්ධ පාක්ෂිකයි අර කියන මඤ්ඤමානයයි අමඤ්ඤමානයයි මමත්වයේ නොවේ කියන පැත්තකුත් තියෙනවා මමත්වයයි කියන පැත්තකුත් තියෙනවා එහෙම නැත්නම් සුරාසුර යුද්ධයක් මෙතන තියෙනවා හොඳ සහ නරක අයගේ යුද්ධයක් තියෙනවා මාර බලවේගයත් එක්ක යුද්ධයක් තියෙනවා අවිද්‍යාව සහගත සංකල්පනාව වැරදි දේවල් පහල කරනවා. අපි කරන්නේ නුවණින් ඒක දිහා බලලා ඒක විද්‍යාත්මක කරන්න ඕනේ. අපිට යාළුවෝ කියපු විදියට අපි ගමන් කළා නම් අපේ මනසත් අර මාරපාක්ෂික ධර්ම අපිට කියලා දුන්න විදියට ගමන් කළා නම් අද අප මෙතන නෑ පින්නතුනේ.
ඒ වගේම සමහරලාට පන්සල් ලොකු හාමුදුරුවෝ කියපු විදියට හිටියනම් ඒත් අද නෑ මෙතන මම. ලොකු හාමුදුරුවෝ ලොකු දෙයක් කිව්වේ නැහැ. පිරිත් පොත කටපාඩම් කරගන්න සමහර ලොකු හාමුදුරුවෝ සමහර සාහිණාසලා කිව්වා සමහර ලොකු හාමුදුරුවෝ කිව්වේ නෑ. අපේ සමහර නායක සාහිණාසලා මග පෙන්නුවා. මේ නැත්තම් සමහර ලොකු සාහිණාසලා මට කිව්වා මට මතකයි. ඉතින් හම්බෙන්න ඕනේ අපිට ලොකු හාමුදුරුවෝ. පිරිත් කොට කටපාඩම් කරගත්තා. රාත්‍රී බණ 5ක් පාඩම් කරගත්තා. අවමඟුල් උත්සව වලට බණ 5ක් පාඩම් කරගත්තා. එතකොට දාන ආනිසංස බණ 5ක් පාඩම් කරගත්ත කතන්දරත් එක්ක හොඳටම ඇති පවතින. ඇයි මාරු කර කර කියන්නනේ තියෙන්නේ. මේ මං වගේ හැමදාම අලුත් බණක් කියන්නම් වෙන්නේ කාටවත්. අර කටපාඩම් කරගත්ත මේ ස්ටෝරිය තමයි අහන්න වෙන්නේ. එහෙම නැත්තම් පොතෙන් උපුට තමයි කියන්නේ. කට්ටිය අහනවා මං ඇයි පොතෙන් කියන්නේ නැත්තේ කියලා. මට පොතක් ඕනම නැහැ. කිසිම පොතක් ඕනේ නැහැ ලෝකේ. ඇයි? ඔය පොත් අච්චු ගහන්න ලෝකෙට කරුණු කියපු අය ඉන්න තැන මං අද ඉන්න නිසා. තේරුණානේ? ඔය පොත් අච්චු ගහන පොත් වලට දේවල් ඇතුළත් කරන්න ප්‍රකාශ ඉදිරිපත් කරෙත් මේ ලෝකේ මිනිස්සෙක් යම් තැනකට දියුණු වෙලානේ. ආන්න එතන ඉන්න නිසා මට ඔය පොත් ඕනේ. ඒ පොත් වලට ඒ කරුණ ආවේ කොහෙන්ද කියන තැන තමයි මම එතනින් තමයි වතුර ගන්නෙ. පොත්වල තියෙන පස්සේ මං කලෙන් නෙමෙයි වතුර ගන්නේ උල්පතෙන්. පොත්වලින් වතුර ගන්න අය කල වලින් වතුර ගන්න අය හා සමානයි. ඒ කියන්නේ උල්පතෙන් වතුර අරන් කලේ පුරවල දෙනවා කලෙන් ගන්නවා. මං කලෙන් නෙමෙයි වතුර ගන්නේ. මං ගන්නේ උල්පතෙන්. ඒ නිසා මට කලේ අවශ්‍ය නැහැ. කලේ අවශ්‍ය නැහැ. දවසක් අපේ මේ විශ්වවිද්‍යාලයේ මේ කතිකාචාර්ය මහත්මයෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා මේ ඔබ වහන්සේ තර්ක ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවද කියලා. එයා තර්ක ශාස්ත්‍රය පිළිබඳව ඉන්න මේ ආචාර්යවරයෙක්. මං කිව්වා ඔබතුමා කියවන්නේ අපි වගේ අය ලියපු පොත් කියලා. ඒ මිනිස්සේ යෝගියා. ඒ හොඳටම ඇති නේද තර්ක ශාස්ත්‍රයක් විදින්න ඔක තමයි තර්ක ශාස්ත්‍රය කියන්නේ. ඔබතුමා කියවන්නේ අපි වගේ අය ලියපු පොත් කිව්වා. ඒ ඇති. ආයිතින් පොතේ තර්කයක් ඕනේ නැහැ. ඒ හොඳටම ඇති. ඒ තමයි විශ්ව ඥානය. ඒ තමයි විශ්ව දාර්ශනිකත්වය. ඒවා ඔක්කොම පැමිණි මේ තථාගතයන්න් වහන්සේගේ මේ ගැඹුරු ධර්මය සැඟවී ගිය ධර්මය යථා අවබෝධය කළ නිසාමයි. මේ වගේ උදානයක් කියන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? දැන් මම මේ උදාන වයන්නේ ඔය ඇත්තන්ගේ මොනවා හරි මේ මොනවා හරි හම්බ කරන් ගන්නද? නෑ මගේ සන්තෝෂෙට මං කියන්නේ. ඉතින් මං කියන්නේ ඔබටත් ඔබේ සන්තෝෂෙන් ඒ වගේ දෙයක් කතා කරන්න පුළුවන් මට්ටමකට දියුණු වෙන්න අනිත් අයට වෛර කරන්නේ නැතුව ඊර්ෂ්‍යා කරන්නේ නැතුව මේ මිනිස්සුන්ට සත්‍ය අවබෝධ වෙන්න කියන දේවල් මිසක් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්න කියන දේවල් නෙමෙයි. ඒව ඕනේ මේ එකක්වත් නොකොට මට වඩා සනීප අර ඈත ආරණ්‍යයකට ගියාම මං හරි සුසුම් හෙලනවා. මොකද හේතුව අනේ මට මෙහෙම ඉන්න තිබ්බනම් හරි ෂෝක්නේ කියලා. ඒ වුණාට හිත ඇතුලෙන් පොඩි දයානුකම්පාවක් තියෙනවා. මිනිස්සුන්ට මේක නොකිය ඉන්න හොඳ නෑ. මිනිස්සුන්ට මේක කියන්න ඕන. දේශනා කරන්න ඕන කියලා. නැත්තම් මහාන උනේ නම් මිනිස්සු දකින්නවත් නැතුව කැලේට වෙලා ඉන්න කියලා. මම ඒ දවස්වල ගොඩාක් සන්තෝෂ වුණා දවසකට එක මිනිහෙක්ව නොදක හිටියාම. මොකද මිනිස්සු ඒ තරම් සෞතුයිනේ. බෝම්බ වෙන්නේනේ. හැමතිස්සෙම පේන්නේ මේ මහා හතුරු බලවේගයක් වගේ පේන්නේ මට. මේ මොකද මේ කියන්නේ එකක් කරන්නේ තව එකක් අහන්නේ තව එකක් තව චේතනාවක් හිත ඇතුලේ තියෙන්නේ. උත්තරේ ගන්න තව විදියකට හරහට බලන්නේ ඇදේට යන්නේ ඈ
ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ගේ. ලයිව් නැහැනේ, සජීවී නැහැනේ මිනිස්සු. ඒ නිසා මිනිස්සු හරි පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේදනයෙන් පරිහරණය කරන්න කියන වගේ තමයි වස බෝතල් වගේ තමයි මිනිස්සු පේන්නේ. ඉතින් දැන් මේ වස බෝතල් වුණාට ඉතින් මේ මිනිස්සුන්ගේ වශයෙන් මිනිස්සු මේ භුක්ති විඳීවි කියන අදහසෙන් අර තේරුම් ගන්න මනුස්සයට, අහිංසක මනුස්සයට මේ බණපද ටික කියලා දෙනවා ක්‍රමානුකූලව තේරුම් ගන්න. පින්නතුනේ මේක තේරුම් ගන්න ගැඹුරු විදර්ශනාවම ඕන. ගැඹුරු විදර්ශනාවක්ම ඕන. ගැඹුරින් නුවණින් කල්පනා කරන්න ඕන. මොකද ඒක විද්‍යාත්මකව පැහැදිලි කරොත් එහෙම අපේ මේ මහ මොලේ ක්‍රියාකාරීත්වය හොඳට අවදි වෙලා මේ මහ මොලේ ක්‍රියාකාරීත්වය පින්නතුනේ මේ පොඩ්ඩක් මෙහෙම උඩට ගිහිල්ලා මේක පල්ලෙහාට එවිත් තිබිලා ඉවරලා එක වෙලාවක මේක චක්‍රයක් වගේ කරගෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි තමන්ගේ අර ඔළුවේ රශ්මි මාලාව හැදෙන්නේ එතකොට. මොලේ සමහරලාට යන්නේ මෙහෙම බ්ලොක් එකක් තියෙනවා. අර ලොක් එකක් දාපු බයිසිකලේ වගේ. එහෙම රවුමට කරකවන්න බෑනේ. මේ පැත්තට පොඩ්ඩයි මේ පැත්තට පොඩ්ඩයි. එහෙම ටොක් ටොක් ගාලා හිර වෙනවා. එකක්වත් පරිපූර්ණව තේරුම් ගන්න බෑ. හැබැයි මේක ලොක් එක ඇරියොත් එක වෙලාවක මේ බයිසිකල් රෝදේ කැරකෙනවා වගේ අපෙත් මේ නොසිඳ පරිපූර්ණ වශයෙන් චක්‍රයක් වගේ කැරගෙන පටන් ගන්නවා. මහා සාගරයේ හැම පැත්තකින්ම සම්බන්ධ වෙලා තියෙනවා වගේ වටේම සම්බන්ධ වෙලා තියෙනවා වගේ අපේ මේ එකිනෙකට මේ සියල්ල එකට සම්බන්ධ වෙලා විශ්ව දර්ශනයක් බවට පරිවර්තනය වෙනවා. ඒක සිද්ධ වෙන්නේ අපේ මේ මහ මොළයේ අවදිය සමග. ඒ මහ මොළයේ අවදිය සිද්ධ වෙන්නේ ගැඹුරින් කාරණා ගවේෂණය කිරීම තුළ. දැන් ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද මේ ධර්ම කරුණ වල පින්නතුන් යහොත් මේ කාරණේ 100ට කීයක් ඔබට අවබෝධයිද? මොන කියන 100ට 10යි 20යි 60යි 70යි 80යි. ඉතින් කලාතුරකින් කෙනෙක්ගෙන් තමයි අපිට අහන්න ලැබෙන්නේ මේ කාරණේ මට 100ට 100ක් ප්‍රත්‍යක්ෂ අවබෝධයි. ආන්නේ වගේ වෙන්න ඕන. මේ ශායිනාසික දේශනා අහගෙන ඉදී 100ට 100ක් ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන නිසා පිළිගන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විතර නිදහසක් චින්තන නිදහසක් දීපු ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ කවුරුත් නැහැ. ඒක හොඳට ප්‍රයෝජනෙට ගන්න. බුද්ධ ගෞරවයෙන් උත්තර චින්තන නිදහස පාවිච්චි කරන්න. ඇයි චින්තන නිදහස බුදුහාමුදුරු ලබා දෙන්නේ? බුදුහාමුදුරන්ට මේකේ හංගන්න දෙයක් නෑ. අවසාන උත්තරේ හරියට බැලුවොත් කාටත් එන්න තියෙන මෙතනයි කියලා දන්නවා. ඒ නිසා චින්තන නිදහස Tamanට ලබා දුන්නෝ. ඒ නිදහස හොඳට ප්‍රයෝජනෙ අරගෙන අඩුම තරමේ gederin නිදහසක් නැත්තම් හිතන්නවත් නිදහසක් Taman ඇති කරගන්න. සමාජයෙන් ලෝකයෙන් නිදහසක් නැත්තම් හිතීමේ නිදහසවත් ඔබ ඇති කරගන්න. හිතෙන් කොටු වෙන්න එපා. තමන්ගේ මතවාදවල දෘෂ්ටිවල ආගම් දෘෂ්ටිවල මේසු කොටු වෙලා නැද්ද? කොටු වෙලා. සමහර වෙලාවට තමන්ගේම දෘෂ්ටි ආසේ තමන් කොටු වෙලා. තමන්ගේ සංස්කෘතික දෘෂ්ටි ආසේ තමන් කොටු වෙලා තියෙනවා. සම්මුතිය කඩාගෙන පෙරලගෙන ගියපු අර නිකන් යුද හස්තියෝ වගේ ගියපු අය තමයි නිවන් දැක්කේ. සම්මුතියට කොටු වුණොත් එහෙම ආම්මෝ කියන දේ අහපම් පුතේ කියලා හිටියනම් එහෙම අද ආච්චි අම්මලාගේ මේ රෙද්ද හොද තාම ඉන්නවා මං හිතන්නේ. ආච්චි අම්මා පස්සෙන් ගිහිල්ලා නාන්න ගියාම රෙද්දි ටිකක් තරම් පස්සේ යනවා ඇති. ඒ ඉතින් කියන දේ අහපම් පුතේ මෙහෙ ඉඳපම් පුතේ මෙතන වාඩියම් පුතේ බුලත් ඊට කොටපම් පුතේ නේ කියලා නේ කියන්නේ නේද? එහෙම කිව්වනම් එහෙම ඉවරයි. නෑ මං තේරුම් ගත්ත නෑ කියන දේ අහපම් පුතේ නෙමෙයි කියන දේ විමසපම් පුතේ. දැන් අපේ මුත්ත කෙනෙකුටත් මං ගිහිල්ලා ගමට කිව්වා දැන් මුත්තල කිව්වේ අපිට කියන දේ අහපන් කියලා නේද මුත්තේ? ඔව්.
එහෙනම් ඉතින් මුත්තා වගේ වෙන්න තමයි අපිට තියෙන්නේ. ඊට පස්සේ මුත්තා කියන ඒක නම් ඇත්ත කියලා කියනවා. දැන් මුත්තට යන එනවන්නේ ඈ අරයා ඒ ඉඩම් ටික ලිව්වා මෙයා මේ ඉඩම් ටික ගත්තා අරයා මේ ගත්තා දැන් මුත්තට ඉන්න තැනක් නැහැ. ඊට මුත්ත තැන් වල. මුත්තට ඇහුවා මුත්ත කියන ඒක නම් ඇත්ත. දැන් මං අර ගෙදර ටිකක් ඉන්නවා මේ ගෙදර පිළේ තව ටිකක් ඉන්නවා අනිත් ගෙදර පිළේට ගිහලා තව ටිකක් ඉන්නවා හරින් දවල්ට කනවා මේ උදේට කනවා ඉන්නවා මුත්තා. ඉතින් ඒවයි. හිසා බෙන්නතුනේ ඔය ආගම් මුත්තලා හරි. මේ සියලු අයට කියන්නේ ආගම් මුත්තලා ඉන්නවා, ජාතික මුත්තලා ඉන්නවා, දේශපාලන මුත්තලා ඉන්නවා. එක එක මුත්තලා ඉන්නවා, ගෙදර මුත්තලත් ඉන්නවා. ඔය මුත්තලා කියන දේවල් එහෙමම අහන්න එපා. විමසපම් පුතේ. නුවණින් බලපම් පුතේ. හොඳට බලන්න ඕන. ආදීනමේ බලන්න ඕන. හොඳට බලන්න ඕන. හැබැයි ඔබට හොඳින් වැටහිලා තියෙන්න ඕන ධර්මයේ හැරෙන්නට නම් වෙන සැනසෙල්ල නැත කියන එක. ඒක තේරෙනවද හොඳට? ධම්මං විනානන්ති සුඛාන්ත. අනේ ධර්මයේ හැරෙන්නට නම් පුත්තහමත්ති ධනම්මත්ති නම් වෙන්න නම් බෑ. ඒම මට ධනය අත්ති කියලා හිතන් ඉන්න බෑ. දරුවෝ ඉන්නවා කියලා හිතන් ඉන්න බෑ. හොඳටම දැන් සංඥාවල් පේනවා මේ මුන්නම් මම මලත් සමහර වෙලාවට ලියුමක් එවන්න ඉඩ තියෙනවා. ඒ ගැන හරිය මේ සංවේගයි කියලා. නේද? අර ජනාධිපතිගේ සංවේගය වගේ කියවන්න වෙන්නේ. ඇයි ඉතින් රටවල් වල ඉන්න අයට හදිසියෙ එන්න බෑනේ නේද? මලත් සමහර වෙලාවල් වලට එන්න බෑ. ඒ නිසා කිසි දෙයක් නැහැ. Tamanට තමන්වත් නැහැ. තමන්ගේ මේ තියෙන හොඳට හයිය හත්තියට තියෙන අතපය මස් ටිකවත් ඉන්ද්‍රියන් ටිකවත් තමන්ට නැහැ. වාරු නැති වෙනවා. වාරු නැති වෙලා ගිහිල්ලා දැඩි දුක් විඳින තත්යකට ආවහම අද බලා නම් හොඳයි කියලා හිතන මට්ටමලත්. දැන් ওই මිනිස්සු මැරෙන්න අකමැති වුණාට දැඩි රෝගාබාධ පීඩාවන් වලටපත් වුණාට පස්සේ එතෙන්ට හිත හැදෙනවා. මැරුණා නම් හොඳයි කියලා හිතන මට්ටමට හැදෙනවා. මම දන්න හාමුදුරුවරු ගොඩාක් වයසක හාමුදුරුවරුන්ගේ මට දැක ගන්න ලැබිච්ච දෙයක්. අනේ ආයුෂ්මතුනේ මං කැමතියි අද අපවත් වෙනවා නම් අද මැරෙනවා නම් කැමතියි කියේ. ඉතින් මේ බොහොම ආඩම්බරයට බොහොම ලොකුවට ශරීරේ තියාගෙන හිටපු අය තමයි. දැන් මට හරියට වැසිකිලි වාඩි වෙන්න බෑ, නැගිටින්න බෑ, දිගෑරුණොත් නැගිටින්න බෑ. කියා ඉතින් කියනවා මෙහෙම ජීවත් වෙනවට වැඩිය හොඳයි මලානම් කියලා කියනවා. එහෙනම් ඉතින් එවැනි ලෝකයක ඉද්දි නේද මේ දේවල් ලෝකෙ මිනිස්සු කරන්නේ? මොනතරම් විවෘත පිරිසුදු මනසකින් ජීවත් වෙන්න පුළුවන් ලෝකයකද අපි ඉන්නේ? ලෝකය මොනතරම් ලස්සන වේද? හැඩ වේද? දැන් මේ අවබෝධය දරාගත්ත කියලා එයාට බැරි කමක් නැහැ රස්සාව කරන්න. එයාට බැරි කමක් නැහැ නිර්මාණයක් කරන්න. එයාට බැරි කමක් නැහැ සමාජයේ ජීවත් වෙන්න. හොඳ දර්ශනයකින් යුක්තව හොඳ නිර්මාණශීලීව වැඩ කරන්න පුළුවන්. නිවන කියන එක පින්නතුනි අහවල් තැනදී අහවල් ආකාරයකට අහවල් විදියට මතුවෙනවා කියලා පෙන්වන්න බෑ. එහෙම පාරක් පෙන්නලා තැනක් පෙන්නලා කොයි බොකුවත් නැහනේ. පොතක තියෙනවද නැහැ? එහෙම එකක් නැහැ.
ඒක නිසා මේක ආශ්චර්ය අద్భుත ධර්මය. මේක එක උදාහරණයක් දක්වලා තියෙනවා. නම් මතක් කරන්නම් පින්නතුන් දාන්න දෙයක්. ලී කෑලි දෙකක් අරගෙන එකට අතුල්ලනවා. දැන් මේ ලී කෑලි දෙකේම නැති දෙයක් මතු කරගන්න තමයි මේ හදන්නේ. මේක ටික වෙලාවක් ඇතිල්ලනකොට රත් වෙනවා. රත් වීමේ ප්‍රතිඵලයක් හැටියට ගින්දර මතුවෙනවා. ආන්න ඒ වගේ පින්නතුනේ අපි මේ විදිහට ධර්මයේ හිතලාගෙන බලාගෙන අහගෙන යනකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියට මනස අශේෂ විරාග වෙනවා. නිකම්ම විරාග නෙමේ අශේෂ විරාග. ශේෂයක්වත් ඉතුරු නැතුව සිත නොඇලීම කියන ගුණයටපත් වෙනවා. පත් වෙනකොට මේ සිත මෙතනින් ඉවත් වෙනවා. උපාදානස්කන්ධය දුරු වෙනවා. පැවැත්මේ දුක් විතරයි ඊට පස්සේ තියෙන්නේ. හිතේ දුක් නෑ. කර්ම රැස් කරන්නේ එතෙන්ට එන්නට නම් වෙනතුනේ අනිවාර්යෙන් ඔබ ළඟ තියෙන මමත්වය, එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය, එහෙම නැත්නම් අස්මිමානෙ මොනවා හරි කියලා කියන ඔය කතන්දර මම කියන්නේ ඒ දේ එලවල දාන්න ඕන. සක්කාය දිට්ඨිය ඔබ ළඟ සැරිසරනවා නම් ඔබේ ශරීරයේ මහ පොළොවට බරයි. හොඳට බලන්න හාල් මුට්ටක් පුටු උඩින් තිබ්බා වගේ ගතියක් තියෙනවද කියලා. ඔබේ ශරීරයේ බර කොහාටද තියෙන්නේ? නිකන් දැන් සාමාන්‍ය බරමන ඉන්නේ තරාදියෙන්නේ. බරමන ඉන්නේ තරාදියෙන්. නමුත් බලන්න ඔබේ ඇඟට ඔබේ බර දැනෙනවද කියලා. ඒ කියන්නේ ඔබ එහෙනම් ඒ තරමට ශරීරය අල්ලගෙන ඉන්නේ. ඒ තරමට දරාගෙන ඉන්නේ. ඒ දරාගෙන ඉන්න තරමට තමයි බර. ඔබේ ශරීරයේ යම් තරමකට ඔබට බර දැනෙනවා. දැන් මේ ගොඩාක් ඇඟ බර අම්ම කෙනෙක් ධර්මයේ දැක්කා. කොච්චර බරද කියනවනම් නිකන් වංගෙඩියක් ඇවිදිනවා වගේ තමයි ඇවිදින්නේ. ඒ තරම් බර ශරීරයක්. ඊට පස්සේ මේ ධර්මයේ දැක්කට පස්සේ කියනවා හාමුදුරුවනේ ඇඟ බර නෑ නේද? ඇඟ බර නෑ. ඇඟ පුළුන් රොදක් වගේ. ඇඟේ බර මොකක්වත් නැහැ. මටම පුදුමයි. ඇඟේ බර එන්නේ. ඒක නිසා ඔය ධර්මයේ දැක්කයි මහත් උනත් ඒගොල්ලන්ට දැනෙන්නෙත් ඒකයි. දැන් මං හිතාගෙන ඉන්නේ මං හරි කෙට්ටුයි කියලා. මොකද හේතුව මට ඔය බර දැනෙන්නේ නැහැ නේ. බර අහුවෙන්නේ නැහැ. ඔව් බර අහුවෙනවා නම් මේක හදා ගන්නවා ටක් ගාලා. බර අහුවෙන්නේ නැහැ. ඒකයි වැඩේ. ඒ නිසා මට බර අහුවෙන්නේ නැති නිසා බර බහින්න මැෂින් එකක් ගෙනාවා. ඒක නේලා බලලා බර අදා ගන්නවා. ඒක ඇත්ත කතාව වෙනතුනේ ඊටාම මේ තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ඒක. ශරීරේ බර නැති වෙනවා වෙනතුනේ. ඒක රහස දන්නවද වෙනතුන්? ඒකේ බර නැති වෙන්න හේතුව මොකද්ද කියලා? මේ පුහුදුන් භාවය කියලා කියන්නේ ස්වභාව ධර්මයේ කොටසක් කියලා එයා හිතාගෙන ජීවත් වෙනවා. හැමෝම කවුරුත් කියන්නේ නැහැනේ වෙන විදියක්. හැමෝම කියන්නේ මොකද්ද? ලකෝම වාක්‍ය හැටියට කියන්නේ අපි ස්වභාව ධර්මයේ කොටසක්. ඒ කියන්නේ මෙයා ස්වභාව ධර්මයෙන් කොටසක් කඩාගෙන අර මීවදෙන් කොටසක් කඩාගත්තා වගේ ස්වභාව ධර්මයෙන් කොටසක් කඩාගෙන මෙයා ජීවත් වෙනවා කොටසක් හැටියට. ඒ කොටසට කියන්නේ මොකද්ද? ලෝකය. මේකත් ලෝකයක්. ඇවිදින ලෝකයක්. ඇවිදින ලෝකයක්. ඇවිදින ලෝකයක්.
හැබැයි පින්නතුනේ සත්‍ය අවබෝධයත් එක්කම මේ ලෝකය නැති වෙලා යන නිසා ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් නොවි තවදුරටත් එයාට වාසය කරන්න හැකියාව ලැබෙනවා. ස්වභාව ධර්මම වී ඔබ වාසය කරන්න ස්වභාව ධර්මම වී මේ දැන් උත්සාහ කරලා try කරලා බලන්න. ස්වභාව ධර්මයේ කොටසක් වෙලා නෙමෙයි. ස්වභාව ධර්මම වී වාසය කරන්න. ටික වෙලාව. ඒක තමයි භාවනාව. ටික වෙලාවක් යනකොට පුළුවන් වෙයි එතෙන්ට ගන්න මනස. උත්සාහ කරන්න. පින්නතුනි මේ ලෝකයේ තියෙන ප්‍රශ්න විසඳුම් ක්‍රම තියෙන ලෝකෙ ගොඩාක්. ඒ විසඳුම් ක්‍රම අතර ඉහළම හරිම නිවැරදිම විසඳුම හොයාගත්තේ බුදුහාමුදුරු. ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ඒ ක්‍රමයෙන්. මොකක්ද ඒ ක්‍රමය? ඔබට හිතෙන්නේ මොකද්ද? ඒ ක්‍රමය තමයි අතහැරීම. බාහිර විසඳුම් වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික සංඥා විඥානවල විසඳුමක් වෙන්න පුළුවන්. විසඳුම තමයි අතහැරීම. ඒ අතහැරීමේ විසඳුම තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම විසඳුම. නැත්තම් අපි ඒ අතහැරීමෙන් තොරව අල්ලාගත්ත විසඳුම් ලෝකේ නිර්මාණය වෙනවා. හැබැයි ඒක එකක්වත් විසඳුම් නෙමෙයි. දැන් අපි හිතමුකෝ ලෝකයේ දියුණුව සංවර්ධනය කියලා ලෝකෙ නිව්යෝක් නගරය වගේ සංවර්ධන වීම සිද්ධ වුණා කියලා. දැන් ඒ රටවල් වල ඒ නගරවලට ඒ සංවර්ධනය ඒගොල්ලන්ට පීඩාවක් වෙලා නැද්ද? ඒ සංවර්ධනය තුළ ඒගොල්ලන්ට ඔක්සිජන් අඩු වෙලා නැද්ද? පරිසර දූෂණය වැඩි වෙලා නැද්ද? එහෙනම් ඒ මිනිස්සුන්ගේ විසඳුම් නැවත ප්‍රශ්න බවට පරිවර්තනය වෙනවා. ඒතකොට ජීවිතෙත් අපි ගත්ත විසඳුම් වලට මොකද වුනේ? ඒවත් ප්‍රශ්න බවට පරිවර්තනය වෙනවා. එතකොට මානසික විසඳුම් වලට හරියට අපිට අර නිදා ගන්න පැත්තක් හොයනවා වගේ එක එක පැත්තට මේ මනසේ හැරිලා බලනවා. එක එක ඉරියව්වෙන් නිින්ද යනවාද කියලා. ඒ කියන්නේ පහසුද කියලා බලනවා මේව. නිින්ද යනකම්ම නිකන් එක එක ඉරියව් මාරු කරන එකනේ වැඩේ නේද? ඉතින් මේ නිින්ද ඒ වගේ මනසෙත් එහෙමයි. නමුත් ඒක විසඳුමක්වත් හරියන්නේ විසඳුම තමයි අතහැරීම. පින්නතුනේ නිදා ගන්න බෑ දැනුවත්ව. සත්‍යමේ සතපේන නින්දට යන්න බෑ දැනුවත්ව නින්දට යන්න බෑ. ඒකනේ ඇත්තනේ. අපි කොච්චර වෙලා ඕනනම් ගිහිල්ලා උත්සාහ කරලා බලන්න දැන් මම නිදා ගන්න වෙලාව මට නින්ද යන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න ඕන.
බලාගෙන ඉන්නකෝ දවස. තමන් දන්නේ තමන්ට නිින්ද ගියා නේද? එතකොට නිින්ද යන වෙලාව හොයන්න බෑ. නිවන් දකින්න වෙලාවත් හොයන්න බෑ. ඔන්න දැන් මට අවබෝධ වෙන්නයි යන්නේ මේ අවබෝධ වෙන්නයි යන්නේ කියලා එහෙම හොයන්න බෑ. ඒක අවබෝධ වෙන්නේ තමන් නොයතන වෙලාවක. දැන් මම ළඟ ඇති දුර ඇති කියලා එහෙම හොයන්න ඕන. හැබැයි තමන්ට උවමනාවක් තියෙනවා. අතෙන්ට තමන්ට නිදා ගන්න උවමනාවක් ඇති වෙන්න ඕන. එතකොට එයා ඒ නින්දට පාත්‍ර වෙනකොට සූදානම් වෙනකොට ශරීරයකට සැකසෙලා නින්ද යනවා. අපිට එක එක වෙලාවට එක එක සංඥාවල් වලට දෙන්න පුළුවන් නේ. හරි. ඊළඟට නිවන් දකින්න උවමනාවක් තියෙන්න ඕන. මොකද්ද මේ නිවන් දකින්න කියන වචනේ කොයි විදිහටද ඔබ ගන්නෙ? මේ බැඳීම් වලින් නිදහස් වෙන්න. මේ සසරින් මේ හිතෙන් නිදහස් වෙන. සසරින් කිව්වම ඈත මතක් වෙයිනේ. සසර කියන්නේ මේ මොහොත මේ පවතින එක. සසර කියන්නේ මේ බැඳීම් වලින් මේ හිත නිදහස් වෙන. මේ හිතෙන් මම නිදහස් වෙන. මේ දුකෙන් මම නිදහස් වෙන්න ඕන කියන ඌමනාව තියෙන්න ඕන. ඒක තියනවද වෙනතුන්ට? අන්න ඒක තියෙන මේ දුකෙන් මේ දැන් විඳින මේ ආධ්‍යාත්මික දුකෙන් මම නිදහස් වෙන්න ඕන. කියන අදහස මුල් කරගෙන ධර්මය අහනකොට ධර්මය මෙනෙහි කරනකොට නිවන් පිණිස දේශනා කරපු අවබෝධයෙන් දේශනා කරපු දේශනාවක් වෙන්න ඕන. ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙක්ගේ දේශනාවක් වෙන්න ඕන. වෙන දේශනා නම් අහලා නිවන් දකින්න බෑ. ඒගොල්ලෝ යන අපායටම යන්න පුළුවන්. දැන් ඒ අක්කු තරහයි මම මෙහෙම කියනවට. අන්න මේගොල්ලෝ කියනවා එයාගෙන් විතරයි බණ ඇහුවොත් නිවන් දකින්න පුළුවන්. අපේ බණ වැඩක් නැහැ කියලා ඇත්ත. ඒ මිනිස්සු යන කුණු ගොඩටම තමයි යන්න වෙන්නේ. මොකද ඒගොල්ලෝ අමු පුතඥය නම් සත්‍ය අවබෝධ කරලා නැත්තම් දැන් මං කියන්නේ මට විතරක් නෙමෙයිනේ. සත්‍ය ඔය බණ කියන ඕන කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන්. අවබෝධ කරගෙන බණ කියපිය. ඒකනේ කියන්නේ. නිකම් බොරුවට කයිවහරුව ගහ ලෝකේ මිනිස්සුන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පස්සේ මේ මිනිස්සු කොටෝ දුවන්නේ නැතුව අවබෝධ කරගෙන බණ කියන්නේ. ඉතින් මේක අවබෝධ නැහැ කියලා ඒගොල්ලෝ කියන්න උත්සාහ කරන්නේ අඳින සිවුරෙන්, පවතින විදියෙන්, කන බොන විදියෙන් ඒවයින් කියන්න බෑ. මේක අවබෝධ කරගත්තයි කියලා හොඳට පවතින්න පුළුවන් ජීවිතේ. අවබෝධයෙන් යුක්තව. ඒකට උදාහරණ ශාසන ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. හොඳ අවබෝධයෙන් වාසය කරනවා. නිවන් දකින්නේ හිත. කය නෙමෙයි නිවන් දකින්නේ. කය ඒක පංචස්කන්ධය. ඒක කනවා, බොනවා, වයසට යනවා, මැරෙලා යනවා. එතකොට කෙනෙක් බුද්ධ කාය හැටියට දැක්කම පංචස්කන්ධේ මිනිස්සයා මුලාවක්. එහෙම දැකලා තමයි බුදුහාමුදුරුවෝ අන්න උස්සාසන පාවිච්චි කරනවා, රජබොජුන් වළඳනවා, සැප පහසුවේ ඉන්නවා, සුවඳ කුටියේ වැඩ ඉන්නවා, ලස්සන මල් උද්‍යානවල මේ ආරාම හදාගෙන ඉන්නවා කියලා දොස් කිව්වා. අද උනත් කියන්නේ නැද්ද? මෙච්චර අහිංසක දරිද්‍ර මිනිස්සු ඉන්නවා අර සඳුන් දැවීන් කුටියක් හදාගෙන ඉන්න සැප. දැන් අපි සඳුන් දැවීන් ගහලත් නැහැ කුටි. එහෙම ගහ තිබ්බනම් එහෙම අන්න තියෙනවා. ඉතින් ඒක සුවඳ කුටිය කියලා කියන්නේ. සුවඳ කුටිය කියලා කියන හේතුව තමයි හරි සුවඳයි. ඒ කුටියට ගියාම නිකන් අපි මේ ප්‍රශ්න හරි මේ ගහන්න ඕනේ. අර සුදු හඳුන් සරත් හඳුන් ඒ වගේ දේවල් වලින් හදන ලද සියලු දේවල් හදලා තියෙන්නේ ඒ වයින් නිසා තියෙනවා. එහෙමනම් මේ හිතක් තමන්ගේ නිවන් දක්ක ගන්න උත්සාහ කරන අනිත් අය නිවන් දැකපු එක නැති එක වැඩක් නැහැ. තමන්ට නිවෙන්න ධර්මයක් එතනින් හම්බ වෙනවද කියන එක බලන්න. මන් නිවන් දැකලා ඉන්නවද නැද්ද කියන එක ඇත්තෙම වැඩක් නැහැ අනිත් කෙනෙකුට. ඒක ගන්න එපා. ඒක තම දොහිතුවකට වැඩක් නැහැ. ඔබට නිවන් දකින්න පණිවිඩයක් හම්බ වෙනවද කියලා බලන්න. ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
නිවනට අදාළ. නැත්තම් ඊතර දෙන මොකක් හරි ප්‍රශ්නයක් හරි කවුරු හරි කියපු ප්‍රශ්නයක් හරි වැඩක් නැහැ. තමාගේ ආධ්‍යාත්මය තුළින්ම තමන්ගේ ලියා ගන්න තියෙන ප්‍රශ්නය. ලෝකේ තියෙන ප්‍රශ්නත් එපා. මේ ලෝකේ ප්‍රශ්න කියලා කිව්වහම නිකම් වැඩකට නැති ප්‍රශ්නත් තියෙනවා. ඔබ වහන්සේ අහවල් දේ ගැන හිතන්නේ කොහොමද කියලාත් නිකන් ඉඳන් අහනවා. ඉතින් වැඩක් තියෙනවා. නැත්තම් ආයේ ඔබ වහන්සේ මේ දේශපාලන තත්ත්වයට කැමතිද නැද්ද? වැඩක් තියෙනවා. වැඩක් තියෙනවා. ඒක වැඩක් නැහැ. තමන්ගේ ඇතුලේ නිදහස් වෙන ප්‍රශ්නයක් විතරයි අපි අහන්නේ. නිවන් මගේ යතේ. නිවන් දකින්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය ආදීනවේ දකිමින් පංච උපාදානස්කන්ධයම ප්‍රහාණය කරමින් ඒ අවිද්‍යාවක් මිරිඟුවක් මායාවක් කියලා තේරුම් ගනිමින් ඒකෙන් නිදහස් වීමේ මගම තමයි වඩන්න ඕන. එච්චරයි. බුදුහාමුදුරු පෙන්වන්නේ සංගීතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. යම්කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවද? ඒ තමයි ආර්ය භූමියටපත් වීම. යමක් සෝවාන් වෙන්නත් සෝවාන් මාර්ගයේ ඵලයත්, සකදාගාමී මාර්ගයේ ඵලයත්, අනාගාමී මාර්ගයේ ඵලයත්, රහරියත් මාර්ග ඵලය, මාර්ගයත් ඵලයත් සියල්ල සැසඳී තියෙන්නේ පංච උපාදානස්කන්ධය සමගයි. වෙන කිසිවත් සමග නැහැ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපේ මේ ආධ්‍යාත්මික ක්‍රියාවලියකට. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංඛාර උපාදානය, විඥාන උපාදානය. මේ උපාදානය වෙනවා තමන්ගේ විවිධ චේතනා පසුබිම් කරගෙන. ඒක හොතර තේරුම් කරගන්න. අවසාන චේතනාවත් අභිභවා යන ඥානයක් ඔබ තුල. අවසාන දෘෂ්ටියත් ඒ දෘෂ්ටියත් අභිභවා යන ඥානය ඔබ පහළ කරගන්න තැනම විශ්ව ඥානය ඔබට පහළ වෙනවා. අනේ එදාට අර බුදු කෙනෙක්ගේ චක්කුම් උදපාදී කියන වචනයත් ඔබට තේරෙන්න පටන් ගන්නවා. මොකද්ද මේ බුදු කෙනෙක් කියපු ඇහැ කියලා. ඇත්තටම මගේ පරණ ඇහැනේ මේ දැන් තියෙන්නේ. අලුත් ඇසක්, අලුත් ඇසක්. ඒ ඇස අසංකාරික ඇසක්. කලින් තිබ්බේ සංස්කාර ඇසක්. දැන් තියෙන අසංකාරික ඇසක්. ඒ ඇසට වෙනතුනේ අයිතිකාරයෙක් නෑ. ඒ ඇසට අයිතිකාරයෙක් නෑ. ඒක තියෙන්නේ විශ්වයේ. ඕක පැහැදිලි වෙන්න මගේ මේ එහා පැත්තේ තියෙන පළවෙනි බුදු කුටිය. ඔය බුදු කුටියේ තියෙන උඩ කාටවත් එකපාරට මේ යොමු වෙන්නේ නැහැ. මම සිත්තරා ලවා ඇඳගත්තා කියලා. අහසේ ඇස් දෙකක් තියෙනවා. ඒ ඇස් දෙකට අයිතිකාරයෙක් නැහැ. තේරුණා නේද? ඒ ඇස් දෙකට ස්ත්‍රියක්, පුරුෂයෙක්, දෙයියෙක්, බ්‍රහ්මයෙක් කවුරුත් අයිතිකාරයෙක් නැහැ. නිකම්ම ඇස් දෙකක් විතරයි. මේ ලෝකේ ඇස් දෙකක් තියෙනවා අයිතිකාරයෙක් ඉන්නවනේ. මේක ඇස් දෙකක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? විශ්ව දර්ශනය. අයිතිකාරයෙක් නැති දැක්ම. ස්ත්‍රියෙක් පුරුෂයෙක් නැති දැක්ම. අන්න ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඔය තේරුන්නේ නැහනේ. ඔක පුළුල්ව තේරුම් ගන්න, යත අවබෝධය කරගන්න. ඒක මිහිරයි. ගැඹුරින් ගැඹුරට ඔය කාරණේ අවබෝධ කරගන්න තරමට. ඒ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.